නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පින්වත්නි, උතුම් රහතන් වහන්සේලා ලෝකයට බිහි කළේ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට අසන්ත නොලැබෙන දෙයක් දේශනා කරන්නේ. උන්වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ වේලෙහි භූම්‍යස්ත, ඒ කියන්නේ භූමාටු දෙවිවරුන්ගේ සිට අකනිටා බඹලෝ දක්වා දෙවිවරු ප්‍රීති ഘോഷාවක් කළා. ඒතම් භගවතා බාරාණසියං විසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං. මේ භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස විසිපතන මිගදායෙහිදී අනුත්තර වූ ධර්ම චක්‍රයේ දහම් රෝධය කරකවන ලද්දේය. අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මි. මේ ලෝකෙ කිසි ශ්‍රමණේකුට, බ්‍රාහ්මණේකුට, දෙවියෙකුට, මාරේකුට, බ්‍රහ්මයෙකුට කාටවත් මෙවැනි වූ ධර්ම චක්‍රයක් කරකවන්න බෑ. එතකොට මේ ධර්ම චක්‍රය කුමක්ද? දුක නම් වූ වාරි සත්‍යය, දුක්ඛ සමුදය නම් වූ වාරි සත්‍යය, දුක්ඛ නිරෝධ නම් වූ ආරි සත්‍යය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදානං වූ ආරි සත්‍යය. මේ ආරි සත්‍යය උන්වහන්සේ කරකවනවා කියන්නේ මොකක්ද? උන්වහන්සේ දේශනා කරනවා. දේශනා කරනකොට ඒ අහගෙන ඉන්න ශ්‍රාවකයන්ට මොකද වෙන්නේ? ඒ ශ්‍රාවකයන් තුල නිවන් මඟ උපදිනවා. ඒ ශ්‍රාවකයන් තුල මෙතෙක් හට නොගත් නිවන් මඟ හට ගන්නවා. මෙතෙක් නූපන් නිවන් මඟ උපදිනවා. මෙතෙක් නොඇසූ නිවන් මඟ ආසනවා. දැන් බලන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට උන්වහන්සේ දේශනා කරාම අප්‍රමාණ වචන වලින්, අප්‍රමාණ උදාහරණ වලින් උන්වහන්සේ වසර 45 මුළුල්ලේම සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ වැඩ සිටියේ 45 වසරයි. ඒ 45 වසර පුරාවට වෙහෙස නොගෙන උන්වහන්සේ කලේ මේ චතුරාර්ය සත්‍ය දේශනා කිරීමයි. එතකොට මේ සඳහා උන්වහන්සේ දැරූ උත්සාහය ඒකාන්තයෙන්ම මේ දෙවි මිනිසුන්ට හිතසුව පිණිස පැවතුණා. සතර අපායේ වැටි වැටි ගිය දෙවියන් මිනිසුන් සදහටම සතර අපායෙන් නිදහස් වුණා. පරත්තරක් නොපෙනෙන භවයක මෙරි මෙරි ඉපදී එක එක ආත්ම භාව ලැබමින් මෙරි මෙරි ඉපදී ගිය දෙවි මිනිසුන් මේ භවයෙන් එතෙර වුණා. අමා මහ නිවන නම් වූ දූපතෙහි පිහිටියා. සදාකාලික රැකවරණය ලැබුණා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ධර්මයෙන් උගන්වන දේ උන්වහන්සේ පෙන්වා දුන්නේ අප තුල තියෙන දෙයක්. නමුත් වෙලා තියෙන්නේ මොකද්ද? මේ තියෙන දේ වැහිලා තියෙන්නේ. කුමක්ද වැහිලා තියෙන්නේ? දුක්ඛාරය සත්‍ය වැහිලා. දුක්ඛ සමුදයාරය සත්‍ය වැහිලා. දුක්ඛ නිරෝධාරය සත්‍ය වැහිලා. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරය සත්‍ය වැහිලා. එතකොට සම්මා සම්බුදු රජාණන් වහන්සේ පහළ වෙලා කරන්නේ කුමක්ද?
මේ වැසී ඇති ආරි සත්‍ය විවර කරනවා, අනාවරණය කරනවා, විවෘත කරනවා, දකින්න සලස්සනවා. ඉතින් ඒ වගේ උන්වහන්සේ නිරන්තරයෙන්ම මහන්සි අරන් තියෙනවා මේ දුක විස්තර කරලා දෙන්න. දුක්ඛාරි සත්‍ය විස්තර කරලා දෙන්න උන්වහන්සේ මහන්සි ගත්ත හරියට. වැසී තියෙනකොට මේ දුක වැහිලා නම් තියෙන්නේ. දුකේ හට ගැනීම වැහිලා නම් තියෙන්නේ. ඒ දුක නැතිවීම, නිරුද්ධ වීම වැහිලා නම් තියෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැහිලා නම් තියෙන්නේ. මේ උපන්න සත්‍යයට කිසිම පිළිසරණක් නැහැ. ඔහේ ඉපදෙනවා, ඔහේ වයසට ගිහිල්ලා මැරිලා යනවා. එකම දේ කර්මයට දාස වෙලා සිටීමයි. කර්මයේ පිළිසරණ කරගෙන සිටීමයි. දැන් අපි මේ මිනිස් ලෝකේ උපදුනේ කර්මය දායාද කරගෙන. කර්මාන රූපෝ තමයි අපිට මේ ඇස කන නාසය දිවකය මනස ලැබුණේ. කර්මාන රූපෝ තමයි අපිට මේ සිහිනුවන ලැබුණේ. කර්මාන රූපෝ තමයි අපි මේ ජීවිතේ සකස් කරගත්තේ. ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා මෙතනින් චුත වෙන්න. දැන් මින් තව අවුරුදු 100ක් යද්දී අපි ගත්තොත් දැන් මේ 2010 නේ 2110 වෙනකොට මෙතන බණ කියන මා සිටීද? කොහෙත්ම නැහැ. බණ අහසන ඔබ නැත්තේම නැහැ. එතකොට එහෙනම් මට ඔබට මක් වෙනවද? චුත වෙනවා. චුත වෙන්නේ කොහෙන්ද? මේ ගත කරපු ජීවිතෙන් චුත වෙනකට ගෙනියන්නේ මොනවද? ඔව් මේ කයින් යමක් කළාද? වචනයෙන් යමක් කිව්වද? සිතින් යමක් සිතුවද? එයින් හැදිච්ච දේ අපි වරා යනවා. එතකොට මේ සිතකය වචනේ පටලැවිලා තියෙන්නේ අනවබෝධය තුල මිසක් අවබෝධය තුල නෙවෙයි. මේ සිතකය වචනේ පටලැවිලා තියෙන විදිය ලියා ගන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ. අද අපි ඉගෙන ගන්න පේන පින්ඩූපම සූත්‍රය. එතකොට මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි මේ පටලැවිල්ල ලියා ගන්නයි. හැබැයි ලියා ගන්න තියෙන්නේ ප්‍රඥාව පාවිච්චි කරලා. ප්‍රඥාවෙන් මිසක් වෙන දෙයකින් මේක ලිහෙන්නේ නැහැ. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නුවණින් මෙනෙහි කිරීම කියන එක ඒ බුද්ධ කාලේ හිටපු ඒ කාලේ ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ වාසනාව එක. ඒ කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවල හරි පුදුමයි. බුදුරජාණන් වහන්සේ බොහොම කෙටියෙන් දේශනා කරනවා. දේශනා කරාම ශ්‍රාවකයෝ කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට වැටහුණා. භාග්‍යතුන් වහන්සේ මට වැටහුණා කියනවා. එතකොට අහනවා කොහොමද වැටහුණේ කියලා. එතකොට කියනවා භාග්‍යතුන් වහන්සේ මට මෙන්න මේ විදිහටයි වැටහුණේ කියලා අර ලස්සන අර්ථ ඔහුට වැටහෙනවා. දැන් මේ යුගයේ අපිට අනිත් පැත්ත කියනවා නොවැටහි. එතකොට ඒ කියන්නේ එතකොට අපිට මේකෙන් තේරෙනවා අපේ ප්‍රඥාව කොයිතරම් දුර්වලද කියලා. අපේ සිහිය කොයිතරම් දුර්වලද? අපේ වීරිය කොයිතරම් දුර්වලද? නමුත් දැන් අපිට පේනවා ඉරිසියාවක් ඇති වුණොත් ඒක වහා සිත වැළඳ ගන්නවා. තරහකට ගත්තොත් වහා සිත ඒ වැළඳ ගන්නවා. ලෝභයක් හටගත්තොත් වහා සිතය වැළඳ ගන්නවා. මාන්නයක් හටගත්තොත් වහා වැළඳ ගන්නවා. මේ ප්‍රහාණය කිරීමට ධර්මයේ සීකර ගන්න අමාරුයි. මේකට තමයි පිරිහීම කියන්නේ. නමුත් මේ පිරිහෙන ලෝකේ හැරේ අපට නොපිරිහි ගිය යුගයේ මිනිසුන් ඇසූ ධර්මයේ අහන්න ලැබෙනවා. ඒක අපට ලැබෙන ලොකු කුමක්ද සසරේ කළ පිනක්. ඒක අපට වචනෙන් කිව නොහැකි සංසාරේ කළ කුමක්ද පිනක්. හැබැයි මේ පින ගිලිහෙන්න පුළුවන්. මේ වතාවේ මේ පින ගිලිහුණොත් ගිලිහුණාමයි. ආය අපට හිතා ගන්න බෑ කොයි කාලේ මෙවැනි අවස්ථාවල් ආයි සංසාරේ අපට ලැබෙයිද කියලා. දැන් බලන්න හිතලා අවුරුදු 800ක වගේ කාලයක් ලංකාවේ මේ බෞද්ධ සිද්ධාස්ථාන වල් බිහි වෙලා වනාන්තරගත වෙලා තිබ්බා.
සේරුවාවිල සෝමාවතිය ඊළඟ රුවන්වැලි සෑය අබේගිරි ජේතවනි ඒවා ඊළඟට මිහින්තලේ පැත්ත පළාතේ මිනිස්සුන්ට යන අවස්ථාවල් අවුරුදු 700ක් නැහැ. ඉතින් අපි ඒවෙන් අත්මිදිලානේ දැන් ඉන්නේ. ඊළඟට මේ ධර්මය අහන්න නැහැ. ඒ කාලේ වැඩිපුරම බලපෑවුවේ මන්ත්‍ර ශාස්ත්‍රය, ජ්‍යොතිෂය මේවා විතරයි. බුද්ධ ශාසනය අහන්න ලැබුණේ නැහැ. එතකොට බලන්න එහෙනම් කලාතුරකින් තමයි මේ චූට්ටක් ඉස්මතු වෙන්නේ. එතකොට ඒ ඉස්මතු වෙද්දී ඔබට ඒ අහන්න ලැබෙද්දී ඔබේ හිත පිහිටන්නේ නැත්තම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමේ ධර්මයේ කෙරෙහි හිත පහදින්නේ නැත්තම් ශ්‍රාවක සංඝයා කෙරෙහි සිත පහදින්නේ නැත්තම් ඔබේ සිතේ ස්වභාවය වෙනස් වෙයිද? නැහැ. වචනේ කියන රටාව වෙනස් වෙයිද? නැහැ. කයින් කරන ක්‍රියාව වෙනස් වෙයිද? නැහැ. එහෙනම් යන්න තියෙන්නේ ආර බුදුරජාණන් වහන්සේ මනුස්ස චුති සූත්‍රය වදාළ පාරි තමයි. උන්වහන්සේ පෙන්වන්නේ ඊටාම ස්වල්ප පිරිසයි ආයේ මිනිස්සු වෙන්නේ. ඊටාම අල්ප පිරිසයි නැවත දෙවියන් වෙන්නේ. මහ පොළොව වගේ මහා පිරිසක් නිරේ යනවා. තිරිසන් අපාය යනවා. പ്രേත ලෝක යනවා. දැන් පින්වත්නි එහෙමනම් අපේ නෑදෑයෝ කොයි තරම් අපිට මුණ ගැහෙන යද්ද සත්තු සරපයි වෙලා. අපිත් එක්ක හිටපු අය කොයි තරම් ඇද්ද මේ සසරේ പ്രേතය වෙලා. අපේම දරු මුණුබුරෝ කොයි තරම් ඇද්ද නිරේ. එතකොට එහෙම ගමනක යද්දි තමයි ආයමත් මේ බන්ධන ඇති වෙන්නේ. මේ බන්ධනයන්ගේ ඉවරයක් නැහැ. මේ යන ගමනේ කෙලවරක් නැහැ. මේ කෙලවර වෙන ධර්මය අපිට ඊටමත් කලාතුරකින් අහන්න ලැබෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වැඩ සිටියේ අයෝධ්‍යා කියන නගරේ. අයෝධ්‍යා කියන නගරේ ඒ නගර ආසන්නයෙන් ගලාගෙන යනවා ගංගා කියන නදිය. ඉන්දියාවේ තියෙනවානේ ගංගා යමුනා අචිරවති සරභු මහි මහා ගංගා. මේ ගංගාවන්ගෙන් අදටත් ගංගා යමුනා කියන නම් දෙක පාවිච්චි වෙනවා. එතකොට මහි කියන ගංගාවේ නම අදත් පාවිච්චි වෙනවා. අනිත් නම් වෙනස් වෙලා. එතකොට මේ අයෝධ්‍යා අයිනින් අයෝධ්‍යා කියන නගරයේ ආසන්නයේ ගංගානම් ගඟ ගලාගෙන යද්දී ඒ ගඟේ දැන් මෙහි එහෙම පෙන අපි දැකලා නැහැ. මෙහි පෙන දකින්න නැහැ. දැන් මෙහි වැස්ස වෙලාවට යනවනේ මේ ගඟ ගහගෙන. දැන් අපි ගඟ දිහා මෙහි බලාගෙන ඉඳලා තියෙනවනේ. මඩ පාටට වතුර යනවා පෙන යන්නේ. දවසක් මම නේරංජරා ගඟ උඩ පාලමෙන් යද්දී පේනවා විශාල පෙන තට්ටු. ඒ කියන්නේ අඩිය දෙක උස ලොකු පෙන තට්ටු ගඳ ගහන මේ දුඹුරු පාට සුදු පාටට හුරු ලොකු පෙන තට්ටු අර ගඟ දෙපැත්තේ ඉවුරේ වැදිලා තියෙනවා. මහා පෙන තට්ටු ගහගෙන යනවා. ඒ බලාගෙන යද්දී මතක් වුණා මේක තමයි එදා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. එදා ඒ හිමාලයට වැහැලා ඊට පස්සේ ඒ සමහරට දිය කඩਿੱති වලින් වැටෙන නිසා වෙන්නේ නැති මේ ගංගානම් ගඟේ ලොකු පෙන තට්ටු ගමන් කරනවා. ඊට පස්සේ දවසේ හැමහරි අර පෙන ගම් යූරි වැදිලා ඔහේ තියෙනවා. තිබිලා ටික මේ පෙන බිඳි ගිහින් ඒ පෙන නොපෙන යනවා. දවස් ගණනක් තියෙනවා ඒ පෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්කා එදා ඒ ගංගානම් ගඟේ අර පෙන තට්ටු යනවා. ඊළඟට ඉවුර දෙපැත්තේ පෙන තට්ටු තියෙනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කතා කරලා කියනවා මේන් බලන්න මහණෙනි අන්න පේනවද? ඇස් තියෙන කෙනෙකුට හොඳට පේනවා මේක මේන් බලන්න පෙන තට්ටු මේ තට්ටු හැදිලා මේ වතුරේ පෙන තට්ටු තියෙන හැටි. බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි ඥානවන්ත කෙනෙකුට මේ පෙන දිහා බලාගෙන හොඳ පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. ඥානවන්ත කෙනෙකුට මේ පෙන දිහා බලාගෙන හොඳ පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. මේ බුද්ධිමත් කෙනෙක් මේ පෙන ලොකුවට තිබුණාට ගුලි තට්ටු ගහිලා
මේක හොඳට බැලුවොත් පේනවා මේකේ කිසිම සාරයක් නැහැ. මේ ලකුවට පෙවුනට ඇතුළ හිස්. මේකේ කිසිම සාරයක් නැති දෙයක් කියලා හොඳට පේනවා. ඈතට පේනවා නිකන් පුළුම් කුට්ටි වගේ. ඔව් පේන ලකුවට හැදලා පේන තට්ටු පා වෙනවා. එතකොට පේන්නේ මහා ලොකු දෙයක් තියෙනවා වගේ. නමුත් ළඟට ගිහිල්ලා හොඳට බලද්දි මොකද්ද තියෙන්නේ? කිසිම දෙයක් නැති හිස් දෙයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා බලන්න මහණෙනි මේ පේන පිඬේ සාරයක් තියෙනවයි. හරයක්. හරය කිව්වේ අරටුවක්. මේ පේනවල අරටුවක් තියනවද කියලා අහනවා. ඒ කියන්නේ සිඳින්නේ බිඳින්නේ නැති හොඳ සාර සම්පන්න දෙයක් මේ පෙනාස්සේ තියනවාද කියලා අහනවා. තියනවාද? නෑ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මෙන්න මේ රූපෙත් මේ අරටුවක් නැති සාරයක් නැති පෙන වගේ. පෙනගුලි වගේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඒ නිසා දැන් බලන්න කියන අතීතයේ තිබිච්ච රූප අතීතයේ තිබිච්ච රූප වලට මොකද වුනේ කියලා අහනවා. දැන් තියනවාද ඒවා? දැන් නෑ. අර පෙන ගුලි වගේ පෙන තට්ටු වගේ සාර රහිත දෙය කාලයාගේ වැෑමෙන් නැසී වෙනසී ගියා. ඊළඟට අහනවා බුදුරජාණන් වහන්සේ මහණෙනි අනාගත රූපේට මක් වේවිද? අනාගත රූපයත් අර පෙන වලට වෙන දේම සිද්ධ වෙනවා. මහණෙනි දැන් තිබෙන රූපේට මක් වෙයිද? දැන් තින රූපයත් අර පෙන ගුලි වගේ තිබිලා ටිකෙන් ටික මේ රූපය වියකී යනවා. ටිකෙන් ටික නැති වී යනවා. ටිකෙන් ටික අභාවයට පත් වෙනවා. මහණෙනි තමාගේ කියා සලකන රූපයක් ඇද්ද? ඒ රූපයත් පෙන ගොඩක් වගේ නේද කියලා අහනවා. දැන් අපිට පේන්නේ මේ පෙන ගොඩ ඉතින් කිලෝ 100 බර නේ කිලෝ 150 පෙන ගොඩවල් තියෙනවා. අරටුවක් නැහැ. අරටුවක් සාරවත් දෙයක් සාරවත් යන්නේ කාලය ගැවෑමෙන් මොකද වෙන්නේ? මේ ශරීරයේ තියෙනව නම් යම් ලස්සනක් යම් රූපයක් ඒ රූපේ වියකී යනවා. මේ දැස්වල තියෙනව නම් පෙනෙන ගතියක් ඒක නැති වෙලා යනවා. කනේ තියෙනව නම් ඇහෙන ගතියක් ඒක නැති වෙලා යනවා. දිවේ තියෙනව නම් රස දැනෙන ගතියක් ඒක නැති වෙලා යනවා. නාසයට දැනෙනවා නම් ගඳක් සුවඳක් ඒක නැති වෙලා යනවා. ඇඟපතේ තියෙනව නම් යම් හයිහත්තියක් ඒක නැති වෙලා යනවා. සිතේ තියෙනවා නම් යම් කිසි බලවත් කල්පනා කරන්න පුළුවන් හැකියාවක් ඒකත් නැති වෙලා යනවා. එහෙනම් මේ හැම දෙයක්ම කාලයාගේ ඇවෑමෙන් විනාශ ස්වභාවයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ අර පෙන උපමා කරනකොට ඒ කාලේ හොඳට තේරෙන්නේ නැති පිරිසට ඇත්තනේ මේ පෙන වලට වෙන දේනේ වෙන්නේ. ඉතින් උන්වහන්සේ දේශනා කරනවා මේ මහණෙනි බාහිර වූ යම් රූපයක් ඇද්ද? බාහිර අනේක වූ රූප තියෙනවනේ නේ. ස්ත්‍රී රූප, පුරුෂ රූප, සත්තුන්ගේ රූප නොඑක ආකාරයේ තියෙනවා. මේ සියල්ල ගැන උන්වහන්සේ දේශනා කරන මේවත් පෙන ගොඩක් වගේ කියනවා. කාලයාගේ ඇවෑමෙන් මේවා නැති වෙලා යනවා, වෙනසිලා යනවා. මහණෙනි ගොරෝසු රූප තියෙනවා. මේ ගොරෝසු රූපත් පෙන ගොඩක් වගේ නැසී වෙනසී යනවා. මහණෙනි සියුම් රූප තියෙනවා. සියුම් රූපත් නැසී වෙනසී යනවා. මහණෙනි ලාමක රූප තියෙනවා. දැන් අපිට පේනවනේ ලාමක ශරීර තියෙන අය. ඒ රූපත් නැසී වෙනසී යනවා. දැන් අපි ගත්තොත් ප්‍රනීත රූප කියලා කියනවා දිව්‍ය රූප. නමුත් ඒ ඔක්කොම කාලයාගේ ඇවෑමෙන් නැසී වෙනසී යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා දෙවියෝ දිවි ලෝකෙන් චුත වෙන්න යනකොට මොකද වෙන්නේ? ඔවුන් පැලඳ සිටින මල් පාරවී යනවා. ඔවුන්ගේ ශරීර වලින් දහඩිය ගලනවා. එනං අර ප්‍රනීත රූපේ බිඳී යනවා. ඔවුන්ගේ ශරීර වලින් අර සුවඳ නැති වෙලා දුර්ගන්ධය යවන මල් වලට වෙන්නේ.
දැන් මල ඉස්සල්ලාම සුවඳයි. මල පරවෙනකට මොකද වෙන්නේ? ගඳට හැරෙනවා. මෙන්න මේ වගේ වෙනවා. ඔවුන් පොරවා සිටින දිවසලු කිලිටි වී යනවා. එහෙනම් බලන්නේ ජරාවටපත් වීම ප්‍රනීත වූ රූපේ පවා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා මහණෙනි ළඟ තිබෙනවා රූප. මේ ළඟ තිබෙන රූපත් පෙන පිඬක් වගේ නැසී වෙනසී යනවා. දුර තිබෙනවා රූප. දුර තියෙන රූපත් නැසී වෙනසී යනවා. දැන් බලන්න පින්වත්නි මේව ලෝකේ කවුරුවත් කියන්නේ ඇත්ත කියන්නේ ඇත්ත කියන්නේ නැති දන්නේ නැති නිසා අවබෝධ වෙලා නැති නිසා වැටහිලා නැති නිසා බුදුරජාණන් වහන්සේ දැක්කා මේ සත්‍ය දැකලා උන්වහන්සේ මේ කෙරෙහි විරාගයටපත් වුණා. ඒ කියන්නේ ඇල්ම නැතුව ගියා. නිරෝධයටපත් වුණා. ඇල්ම නිරුද්ධ වෙලා ගියා. ඇයි ඇල්ම නිරුද්ධ වුණේ? මොකද සම්පූර්ණයෙන්ම මේ රූපය ඇත ස්වභාවය උන්වහන්සේ දැක්කා. උන්වහන්සේ වදාළ ඒ නිසා මහණෙනි මේ රූපය ගැන නුවණින් කල්පනා කළොත් අර පෙන ගොලිය දිහා බලනවා වගේ මේ රූපය ගැන නුවණින් බැලුවොත් දැන් අපිට මෙහි රටේ ඒ පෙන නැහනේ. දැන් නිකන් අපිට රෙදි හොදද්දි පෙනේනවනේ. ඊළඟට අපි අර වතුරට දාලා රින්ස කුඩු කලත්තනවා. එහෙම කලත්තනකට පේනේනවා. ඊට පස්සේ නිකමට කෝටුවක් අරගෙන බලන්න එහාට මෙහාට කළා සාරයක් තිබේද කියලා. ඉතින් මේ නිසා මේ වගේ මේ පෙන ගුලියක් වගේ කියන මේ ශරීරය. නමුත් බලන්න මේ ශරීරයේ අපට මොන තරම් සිටිවිලි ඇති කරනවද? මොන තරම් ආශාවල් ඇති කරනවද? මොන තරම් බලාපොරොත්තු ඇති කරනවද? මොනතරම් ප්‍රාර්ථනා ඇති කරනවද? මේ සෑම දෙයකින්ම වෙන්නේ අසාර වූ ශරීරයට නැවත 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 අපි ආසා කිරීම නේද? මේක ඉවරයක් නැති එක. අපි දුකට ආස නැහැ. සියලු දෙනාගෙන් ඇහුවොත් දුකට ආස නැහැ. නමුත් රූපයට ආසයි. රූපේ දුක බව දන්නේ නැති නිසා. දුකට ආස නැහැ. සැප විඳින්න ආසයි. වේදනාව දුක බව දන්නේ නැහැ. දුකට ආස නැහැ. නමුත් හඳුනා ගන්න ආසයි. සංඥාව දුක බව දන්නේ නැහැ. දුකට ආස නැහැ. සංස්කාර රැස් වෙනවට ආසයි. දන්නේ නැහැ. දුකට ආස නැහැ. විඥානීය පැවැත්මට ආසයි. දන්නේ නැහැ. මේ ආස කළා තියෙන්නේ දුකට බව. බුදුරජාණන් වහන්සේ මේ හිරිදරවුන් නොකරන්න අපිට කවදාවත් මේ කාරණේ තේරුම් ගන්න හම්බ වෙන්නේ නැහැ. මට මතකයි මිය ඉස්සෙල්ලා එක අම්මා කෙනෙක් තුන්ඩුවක් ලියලා දීලා තිබුණේ. ඒ අම්මගේ පුතා නැති වුණාය. එයාම කලින් සීල් සමාදන් වෙලා හිටියේ. දැන් සීල් ගන්නත් බෑ. මේ පුතා නැතිවීමේ වේදනාව බලපවත්වනවා කියලා. පුතා නැතිවීමේ වේදනාවද තියෙන්නේ රූපේ අනිත්‍ය වීම නොදැනීම වේදනාවද? රූපේ අනිත්‍ය වී බව නොදන්නා වේදනාව. රූපේ අනිත්‍ය වී ගියා කියලා අවබෝධ වුණා නම් යම් මොහොතක එදාට අම්මගේ දුක සංසිඳෙන්නේ නැද්ද? සංසිඳෙනවා. එතකොට මේ දුක සංසිඳෙන්නේ නැත්තේ මොකද? ඒ රූපය මගේ දරුවා. මගේ කියලා අර නැසී වෙනසී යන දෙය සිතෙන් වැළඳ ගැනීම. ඉතින් මගේ කියලා අපි යමක් සිතෙන් වැළඳ ගන්නවාද? ඒ දේ අපට අහිත පිණිසම දුක පිණිසම හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක වදාලා මහණෙනි යම් කිසි දෙයක් මම කියලා ගත්තොත් මගේ කියලා ගත්තොත් මගේ ආත්මය කියලා ගත්තොත් ඒ ගත්තු දේ නිසා දුක හටගන්නේ නැත්නම් ඉබඳු දෙයක් ඔබට හම්බ වුණාද? එතකොට භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යම් කිසි දෙයක් මම කියලා ගන්නවා නම් මගේ කියලා ගන්නවා නම් මගේ ආත්මය කියලා ගන්නවා නම් ඒ ගත්තු දෙයින් දුක හටගන්නේ නැත්නම් ඉබඳු දෙයක් අපට හම්බුනේ නැහැ. බොහොම හරි මහණෙනි මට හම්බුනේත් නැහැ කියනවා. බලන්නේ බුදුරජාණන් වහන්සේ විග්‍රහය මෙහෙම දේවල් කවුද ලෝකෙ වෙන කතා කළේ? අනිත් හැමෝම කතා කළේ මේ ලෝකේ රැවටීමට අයිති දෙයමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ රූපය ගැන විස්තර කළා.
ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි පායන කාලේ අවසන් වුණාම මහා වැහි වහිනවා. එතකොට ඔබ දැකලා තියෙනවද මේ මහා වැහි බිඳු ජලයට වැටෙන අයුරු? ස්වාමීනි දැකලා තියෙනවා. ඒ ජලයට වැටෙන වැහි බිඳු දිස බලා ඉඳලා තියෙනවද කියලා අහනවා. තියෙනවා කිව්වා. කුමක්ද වෙනස ඒකේ? ඔව් ජලයට වැහි බිඳු වේගෙන් වැටෙනකොට මොකද වෙන්නේ? දී බුබුලක් හට ගන්නවා. ඊළඟ එක වැටෙනකොට ඒ දී බුබුල නැසිලා තවත් වෙනත් එකක් හට ගන්නවා. මේ වගේ සැනකින් දී බුබුලු හට ගන්නවා, සැනකින් දී බුබුලු නැසී යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි ඥානවන්ත මිනිසෙකුට ජීවිතයේ දකින්න නිමිත්තක්. ඥානවන්ත මිනිසෙකුට ජීවිතයේ අර්ථ සොයන්න නිමිත්තක්. ඒ මිනිසයා බලාගෙන ඉන්නවා. මේ දියබුබුලු හට ගන්නවා, දියබුබුලු වෙනසෙනවා. මේ කුමක් වූ වටිනාකමක් තියෙනවාද? හරයක් තියෙනවාද? බලද්දි පේන්නේ කුමක්ද? නිකම්ම හට ගන්නවා, නිකම්ම නැසී යනවා. හට ගැනීමයි නැසී යාමයි විතරයි මේ දියබුබුලු වල තියෙන්නේ. මහණෙනි ඥානවන්ත කෙනා ඒ දිස බලද්දී ඔහුට අරුතක් මුණ ගැහෙන්නේ නැහැ. ඔහුට සාරයක් මුණ ගැහෙන්නේ නැහැ. ඔහුට වටිනාකමක් මුණ ගැහෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඔන්න ඔය විදියයි අප තුල ඇති වෙන සැප දුක් උපේක්ෂා විඳීම. අපට සැප ඇති වෙච්ච අවස්ථා මතක නැද්ද ඔබට? සතුට ඇති වෙලා නැද්ද ජීවිතේ කවදාවත්? ඇති වෙලා තියෙනවද හිත? එතකොට මේ සතුටට මොකද වුනේ? දැන් තියනවාද ඒක? දැන් නැහැ. එතකොට අපිට දුකත් ඇති වෙලා තියෙනවා. සමහර අවස්ථාවල දුක ඇති වෙලා නැද්ද? අනේ මේක නැති වෙන්නේ නැද්ද කියලා හිතන විදියට. එතකොට ඒකත් නැති වෙලා ගියා. උපේක්ෂාව දන්නේම නැහැ. ඇති වෙලා නැති වී යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ ඔක්කොම විඳීම් අර දිය බුබුල ඇති වෙනව නැති වෙනවා වගේ. දඹලන ඒ කාලේ හිටපු මිනිස්සයා මේ බුද්ධ දේශනාවල් අහද්දී වේගෙන් Tamanගේ සිහිය නුවණ දියුණු කරගන්නේ නැද්ද? දියුණු කරගෙන විමසා බලනවා. මේ විඳීම ඇති වී නැති වී ගියේ හැටි. දැන් අපි එක එක්කෙනාගේ ජීවිතවල අතීතයක් නැද්ද? තියෙනවා. අපි අතීතයේ සතුට හොයපුවා. අපි ඒව දැන් නැති වෙලා නැද්ද? නැති වෙලා. අපි විඳලා තියෙන කායික මානසික දුක් ඒවත් නැති වෙලා නැද්ද? නැති වෙලා තියෙනවා. උපේක්ෂා ඒවත් නැති වෙලා නැද්ද? අනාගතේ අපිට යම් සැපක් ලැබෙයිද? අනාගතේ යම් දුකක් විඳීද? අනාගතේ යම් උපේක්ෂාවක් විඳීද? ඒකටත් මේ දේ සිද්ධ වෙනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. මොකද ඒ හේතුව? ඒ විඳීමේ ස්වභාවය කුමක්ද? හට ගැනීම, නැසීම. බුදුරජාණන් වහන්සේ ඒක හොඳට විග්‍රහ කළා. දැන් අපි රූපය ගැන අපි තා පොඩ්ඩක් ගමු මේ වේදනාව ගැන කතා කරන්න කලින්. මේ රූපේ පෙන පිටක් වගේ ඇති වෙයි නැති වෙ යනවනේ. මේ රූපේ හටගන්නේ මොකෙන්ද? ආහාර ප්‍රත්‍යයෙන් සතර මහා ධාතුන්ගෙන්. දැන් බලන්න මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු අපේ රූපේ පවතින්නේ ආහාර ප්‍රත්‍ය නේද? එතකොට මේ ආහාර පාන අපි වේලාවට ගත්තේ නැත්නම් ඒ රූපේ පැවැත්ම ඉදිරියට ගෙනියන්න පුළුවන්ද? බෑ. ඒ පානයේ කළ යුතු ජලය අපි වේලාවට ගත්තේ නැත්නම් ගත යුතු ආහාර වේලාවට ගත්තේ නැත්නම් අපි දින කීපයක් නොගෙන හිටියොත් මේ රූපෙට මොකද වෙන්නේ? මේ රූපේ වේගෙන් ජරාවටපත් වෙනවා. වේගෙන් ජරාවටපත් වෙලා රූපේ වෙනස යනවා. එහෙනම් මේ රූපේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ. ස්පර්ශය ගැන බුදුරජාණන් වහන්සේ විග්‍රහ කළා තියෙනවා. මේ විඳීම හටගන්නේ ස්පර්ශයෙන්. ඒ කියන්නේ මේ ඇස කන නාසය දිවකය මනස දැන් ඔන්න අපිට තියෙනෝනේ ඇස් දෙක, කන් දෙක, නාසය, දිව, ශරීරයේ මනස. ඇහැට කුමක්ද අරමුණු වන්නේ? රූප. කනට ශබ්ද. නාසයට ගඳ සුවඳ. දිවට රස. ශරීරයට
පහස සිතට අරමුණු. එතකොට දැන් මේ ඇහැ තිබෙනවා, රූපත් තියෙනවා. නමුත් අපේ හිත තියෙන්නේ වෙන කල්පනාවක නම් රූපෙ පෙනෙයිද? රූපෙ පේන්නේ නැහැ. මෙවැනි අවස්ථාවල අපිට හම්බ වෙලා නැද්ද? හම්බ වෙලා තියෙන අපි වෙන ඕන කල්පනාවක වැටිලා කඩේකින් බඩුවක් ගන්න යනවා. දන්නේම නැහැ කඩේ පාස් වෙලා. වෙලා නැද්ද එහෙම? හානේ මේ කියලා ආයි හැරිලා යන්නේ නැද්ද අපි? වෙලා නැද්ද එහෙම? කඩේ තිබ්බා. ඇස් දෙකක් තිබ්බා. අරගෙනත් හිටියා. නමුත් සිත යොමු වෙලා තිබුණේ. එහෙම අවස්ථාවල් නැද්ද? තියෙනවා. ඔන්න අපි ඊළඟට ඔන්න ප්‍රවෘත්ති අහන්න කියලා හිතාගෙන ඔන්න ඉන්නවා ලෑස්ති වෙලා. තව කෙනෙක් වෙන කතාවක් පටන් ගන්නවා. ඒ කතාවට හිත යනවා. ප්‍රවෘත්ති ගිහිල්ලා ඉවරයි. එහෙම වෙලා නැද්ද? ඊට පස්සේ අපි ඊළඟ එක්කිනාගෙන් අහනවා මොකද්ද කිව්වේ කියලා. එතකොට එන කන තිබුණා. ශබ්දේ තිබුණා. විඥානය හටගත්තේ නැහැ. එහෙමනම් මේ සම්බන්ධය ඇති කරලා දෙන්නේ විඥානය. බුදුරජාණන් වහන්සේ වදාලා ඇහැයි රූපයයි විඥානය එකතු වෙනවා. ඒක තමයි ඇහි ස්පර්ශය. කනයි ශබ්දයයි විඥානයයි එකතු වෙනවා. ඒක කනේ ස්පර්ශය. නාසයයි ගඳ සුවඳයි විඥානයයි එකතු වෙනවා. ඒක නාසයේ ස්පර්ශය. දිවයි රසයයි විඥානයයි එකතු වෙනවා. දිවේ ස්පර්ශය. කයයි පහසයි විඥානයයි එකතු වෙනවා. කයේ ස්පර්ශය. මනසයි අරමුණුයි විඥානයයි එකතු වෙනවා. මනසේ ඒ ස්පර්ශය ඇති වුනේ නැත්නම් විඳීමක් ඇති වෙන්නේ නැහැ. විඳීම ඇතිවන්නේ ස්පර්ශයෙන්. එතකොට මේ ස්පර්ශයේදී දැන් අපි කියමු මෙහෙම. ඔන්න ඔබට පේනවා කාට හරි වද දෙනවා. නැත්තම් කාර්යදරයකටපත් වෙලා ඉන්නවා. වේදනාවෙන් දෙනවා. නැත්නම් සතෙක් මරනවා පේනවා. ඔන්න ඇහැ තියෙනවා රූපේ තියෙනවා. ස්පර්ශය හට ගන්නවා. එතකොට ඒ අරමුණ ඔබට සැප විඳීමක් ඇති කරනවද දුක් විඳීමක් ඇති කරනවද? දුටු පමණින් ඔබට යම්කිසි කම්පනයක් එනවා. ඒන්නේ කුමකින්ද? දුක් විඳීමෙන්. ස්පර්ශ නිසා හටගත්තු විඳීමෙන්. එතකොටම අපිට පේනවා කෙනෙක් කවිලා අර සතාව බේරනවා. එතකොට ඔබට ඒකත් පේනවා. එතකොට අර විඳීම වෙනස් වෙලා යනවා. ඊට පස්සේ මොකද හටගන්නේ? සතුටක් ඇති වෙනවා. සැප විඳීමක් හට ගන්නවා. මේ වගේ මේ සැප දුක් උපේක්ෂා විඳීම් වේගෙන් ඇති වෙනවා වේගෙන් නැති වෙනවා. අප සිහියෙන් නොසිටින නිසා අපිට මේක තේරෙන්නේ නැහැ. අපිට මේ තේරෙන්නේ නැහැ සිහියෙන් නැති නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සැප දුක් උපේක්ෂා විඳීම් මේ අතීතයේ ඇති වුණා දේව ඇති වෙලා නැති වෙලා ගියා. දැන් බලන අතීතය ගැන චුට්ටක් කල්පනා කළ මේ ජීවිතේම කොච්චර දේවල් අපි විනෝද වුණාද, බාල් නැටුවද, කෑව බිව්වද? ඒ එකක්වත් දැන් තියෙනවද? නෑ නේ. අනාගතෙත් එහෙනම් හැම දෙයක්ම අනිත්‍ය වෙලා යනවා. දැන් මේවා ඉවෙන් වගේ තේරුණානේ ඉස්සර අර උපතිස්ස කෝලිත දෙදෙනාට ගියානේ අර නැකත් කෙලියට කඳ මුදුනේ පිරිස එකතු වෙලා අලුත් ඇඳුම් ඇඳගෙන ගිහිල්ලා ඉතින් රබන් ගහලා ওই පොර පොල් ගහලා කාලා බීලා ඉතින් නටනවා. ඊට පස්සේ උපතිස්ස කෝලිත මහා ප්‍රඥාවන්තයිනේ. ඒ දෙදෙනා මොකද ඉතින් මේවට යෑමේ අර්ථය කුමක්ද? අර තේරුණා ගැඹුරින් ටික ටික මේ අපි හොයන දේ නෙමෙයි මේක අපිට කිසි ප්‍රයෝජනයක් නැහැ කියලා. ඉතින් මේ වගේ මේ ඒ විඳීම අනිත්‍ය වෙලා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා තමා තුළ හට ගන්නවා සැප දුක් උපේක්ෂා විඳීම. මේ විඳීම් වලට මොකද වෙන්නේ? ඒවත් ඒ වෙලාවට ඇති වෙලා නැති වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අනුන් තුළ හට ගන්නවා සැප දුක් උපේක්ෂා විඳීම්. අපිට පේනවා සතුටින් ඉන්න අය. ඒ වගේම අපිට පේනවා ඒගොල්ලොම පස්සේ කාලේ දුකෙන් ඉන්නවා. අපිට ආයෙ පේනවා ඒගොල්ලොම පස්සේ කාලේ උපේක්ෂාවෙන් ඉන්නවා. එහෙනම් ඒගොල්ලෝ යම් සැපක් වින්දාද ඒක නැති වෙලා ගිහිල්ලා. යම් දුකක් වින්දාද ඒක නැති වෙලා ගිහිල්ලා. යම් උපේක්ෂාවක් වින්දාද ඒකත් එහෙනම් යමෙකුට විඳීමක් හට ගන්නවාද ඒ සියලු විඳීම් හටගන්නේ ස්පර්ශයෙන්. විඳීම වෙනස් වෙනවද? ඒ වෙනස් වෙන්නේ ස්පර්ශය වෙනස් වීමෙන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ගොරෝසු විදියට විඳිනවා.
ගොරෝසු විදියට කෙනෙක් විඳිනවනේ විඳීම්. දැන් අපි ගත්තොත් කෙනෙක් භාවනා කරලා විඳිනවා. ඒක සියුම් විඳීමක්. කෙනෙක් කාලා බීලා සින්දු කියලා නටලා විඳින විඳීමක්. ඒක ගොරෝසු විඳීමක්. කෙනෙක් රණ්ඩු අල්ලලා විඳීමක් විඳිනවා. ඒක ගොරෝසු විඳීම. මේ ගොරෝසු විඳීමක් ඇද්ද? සියුම් විඳීමක් ඇද්ද? මේ සෑම විඳීමක්ම ඔව් දිය බුබුලක් වගේ ඇති වෙ නැති වෙනවා. දැන් මේ මිනිස් ලෝකේ තියෙනවා හීන විඳීම්. ලාමක විඳීමක් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වල තියෙන්නේ. දිව්‍ය ලෝකේ සියුම් විදියට විඳිනවා. නමුත් ඒ විඳීමත් වෙනස් වෙලා නැති වෙලා යනවා. දැන් බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කළා දිව්‍ය ලෝක දෙකක් ගැන. කිඩ්ඩාපදෝසික, මනෝපදෝසික කියලා. කිඩ්ඩාපදෝසික කියලා කියන්නේ මේ දෙවිවරු හරි කෙලිලොල්. ඒ කියන්නේ සෙල්ලක්කාරයි. මේ දෙවිවරු සෙල්ලමෙන් වාසය කරනවා. සෙල්ලමෙන් දැන් අපේ පොඩි දරුවෝ ඉන්නේ ඒ වගේ. දැන් පොඩි දරුවන් සෙල්ලමෙන් වාසය කරද්දී බඩගිනි වුණාම වෙලාවට කන්න එනවද? නෑ. අම්මලා කෑම හදලා දැන් දනෝ ළමයට කන්න ඕනේ කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? අම්මලා බලෙන් අඬ ගහලා කන්න දෙනවා. එහෙම නැත්නම් ඒ ළමයා ඉන්න තැනට ගිහිල්ලා ළමයා සෙල්ලම් කරද්දි කවනවා. ඒ නැත්නම් ඒ ළමයට ඒ කෑම බීම හම්බුනේ නැත්නම් මොකද වෙන්නේ? සෙල්ලම් කර කර මේ ළමයා ලෙඩ වෙන්නේ නැද්ද? ලෙඩ වෙනවා. දෙවිවරු ඉන්නෝ සෙල්ලමට ලැබි සෙල්ලම් දෙවිවරු. මේ දෙවිවරු සෙල්ලම් කර කර ඉන්නකොට මේ අයට කෑම ගන්න අමතක වෙනවා. ඒ හේතුවෙන් ඔවුන් චුත වෙනවා. බලන්න එතකොට නැත්නම් දිව්‍ය ලෝක වල මේ මිනිස්සුන්ට තරම්වත් ඔරුත්තු දෙන්නේ නෑ. බොහොම සුළු වෙලාවකින් සුටුස් ගාලා නිවිලා යනවා. එතකොට තව දිව්‍ය ලෝකයක් තියෙනවා මනෝපදෝසික. ඒ දිව්‍ය ලෝක දෙවිවරු ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ මේ දෙවිවරු තරහ හට ගන්නවා. තරහ හටගත්තාම ඒ අයට ඒක නැති කරගන්න අමාරු වෙනවා. එතකොට එක්කෙනාට එක්කෙනා තරහෙන් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට ඔවුන්ගේ අර තීච්ඡ ශාරීරික ශක්තිය අඩු වෙගෙන ගිහිල්ලා ඔවුන් චුත වෙනවා. ඒකට කියන්නේ මනෝපදෝසික. දැන් බලන්න මේ වගේ ලෝකෙක ගියාම සමහර අය දවසින් දෙකෙන් චුත වෙනවා ඇති. එතකොට බලන්න මේ කොයිතරම් වේගෙන් මේ ජීවිතේ අනිත්‍ය වෙලා යනවාද? ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි ඥානවන්ත කෙනා නුවණ තියෙන කෙනා සැප දුක් උපේක්ෂා විඳීම් දෙස බලන්නේ කොයි විදියටද? දියේ බුබුලක් හට අරගෙන නැති වී යන ආකාරයටයි. දී බුබුලක් ඇති වී නැති වී යන ආකාරයටයි දකින්නේ. එහෙම දකිනකොට ඒ කෙනා ඒ කෙරෙහි කලකිරිනවා. කලකිරලේ වේදනාව කෙරෙහි යම් ඇල්මක් ඇද්ද? ඒ ඇල්ම දුරු කරනවා. දැන් බලන්න පින්වත්නි මේ සැපට දුකට උපේක්ෂාවට මුලා නොවි එහි අනිත්‍ය දකින්න ඔහු තුල කොයිතරම් තීක්ෂණ ප්‍රඥාවක් ඕනේද නේ? අයි එහෙම නැත්තම් කොහොම හොයන්නද මේක? අපිට සැපක් ඇති වුණොත් ඒකට රැවටෙනවා. දුකක් ඇති වුණොත් ඒකට ගැටෙනවා. උපේක්ෂාවක් ඇති වුණොත් ඒකට මුලා වෙනවා. මිසක් අපිට මේකේ සත්‍යදී පේන්නේ නැහනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ තමයි මේක නුවණින් විමසීම සහ බලන්න කියලා අපිට දේශනා කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ විදිහට බලද්දී කෙනාට කිසිම සාරයක් පේන්නේ නැහැ කියනවා. මේ සැප විඳීමේ දුක් විඳීමේ කිසිම සාරයක් පේන්නේ නැහැ. උපේක්ෂා වින්දනයේ කිසිම සාරයක් පේන්නේ. උට පේන්නේ මේක හිස් දෙයක්. මේ දුක හට ගන්නවා, විඳීම හට ගන්නවා, විඳීම නැතු යනවා. දැන් අපිට මේ විඳීම දකින්න බාධා මොකද්ද? මගේ කියන එකයි මේකට බාධා. ඇයි මගේ කියලා හිතනකම් මේ හේතුඵල ධර්ම වැහිලා තියෙන්නේ. මගේ කියලා අපි හිතනකම්ම මේ හේතුඵල ස්වභාවය අපට වැහිලා තියෙන්නේ. එතකොට මේක නොඇසී විවෘත වෙන්න නම් මගේ කියන අදහසින් බැහැර වෙලා බලන්න ඕනේ. මගේ කියන අදහසින් බැහැර වෙලා බැලුවොත් තමයි මේ විනාශ වෙන දෙයක් නේද කියලා ඔහුට දකින්න පුළුවන් වෙන්නේ. දැන් බලන්න මේ වෙනස් වීම දකින්නේ දැන් අපිට හිතපු ගමන් ඔය දඹදිව වන්දනාව යන සමහර අම්මලා මට කියනවා අනේ මේ බුදුරජාණන් වහන්සේ මෙහි පහළ වෙච්ච කාරණේ අපට ස්වාමීනි අදයි වැටහුනේ කියනවා. ඇයි කියලා? මේ හරියට මේ දුක් විඳිනවනේ මිනිස්සු.
ඒ කියන්නේ දැන් මේ හිතාගෙන ඉන්නේ මේ බුදුරජාන් වහන්සේ වැඩ හිටිය කාලෙත් අර හිඟන්නෝ තමයි හිටියේ කියලා. එතකොට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේලා මොග්ගල්ලාන මහා කස්සප අනුරුද්ධ ආදී ඒ ඔක්කොම හිඟන්නෝද? මට කියනවා අර හිඟා කකින් අර දුක්ඛිත මිනිස්සු ඉන්නවනේ ඉන්දියාවේ දූවිලි නාගෙන ඉන්නේ අර නකුටු වෙච්ච බලලා අනේ මේ බලන්න මේ දුක අවබෝධ කරගන්නනේ බුදුරජාණන් වහන්සේ මෙහි පහළ වුණේ. මං අහනවා අද පහළ වුණාද? 2500කට කලින් මේ තිබෙච්ච ඉන්දියාව දැක්කද ඔය අම්මා මේ අද ඇවිල්ලා? එතකොට අපිට පේනවා අපිට වැටහීම කොයිතරම් දුර්වලයිද කියලා. එතකොට මේ බ්‍රහ්ම ලෝකෙන් දැන් අපි මහා කස්සප මහ රහතන් වහන්සේ කොහේ ඉඳලාද මිනිස් ලෝකෙට වැඩියේ? බඹලොව ඉඳලා. සාරිපුත්ත මොග්ගල්ලාන මේ සියලු මහ රහතන් වහන්සේලා බොහෝ බ්‍රහ්ම ලෝකේ ඉඳලා. ඉහළ දිවි ලෝකේ ඉඳලා. මහා පිං කඳවල්. ඉතින් උන්වහන්සේලා වාසය කළේ දුකසේද? ඊතා සැපසේ මහා ධන සම්පත් පිරුණු නිවාසවල වාසය කළේ. දැන් අර යසකුල පුත්‍රයා ගිහිගේ අත්හැරලා යද්දී රත්තරන් සිරපු දෙකක් දාගෙන ගියේ. අපේ අම්මලා ගිහින් කියනවා නේ බුදු කෙනෙක් පහළ වීමේ අරුත මට අදයි වැටහුණේ කියනවා. කොහොමද අර හිඟන රංචුව දැකලා? අනේ මේ දුක අවබෝධ කරවන්න මේ බුදුරජාන් වහන්සේ මේ අනේ අනිච්චං බලන්න. එතකොට ඒ කියන්නේ එච්චරටම බුදුරජාණන් වහන්සේ කවුද? ඒ ධර්මයේ කුමක්ද? කිසි දෙයක් දන්නේ. මේ කියන ධර්මයේ අවබෝධ කරන්නේ කෙනෙක් සීලයත් සමාධියත් ප්‍රඥාවත් වැඩෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල නෙවෙයිද? ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අවබෝධ කළ යුතු ධර්මයක් අර හිඟන්නෝ දිහා බලලා අපි හිතුවොත් මේන් දුක කොච්චර වැරදිද? එතකොට අපිට පේනවා කවදාවත් ඒ කෙනාට බුදුරජාන් වහන්සේ කෙරෙහි හිත පහදින්න විදියක් නැහැ. ධර්මයේ කෙරෙහි පහදින්න විදියකුත් නැහැ. හිතන්නේ කොහොමද මේ දුකටපත් වෙලා ඉන්න අයනේ මේකෙන් මේ හිඟන්නම් බේරන්න කියලා හිතන්නේ? බුදුරජාණන් වහන්සේ එහෙම නෙමෙයි කළේ. උන්වහන්සේ කළේ අවබෝධය ඇති කිරීම. එතකොට මේ අවබෝධය ඇති කළා දෙවිවරු. අවබෝධය ඇති කරගත්තා. ඊළඟට මිනිස්සු. දැන් මිනිස්සු අසර හිටපු මහා ඥානයේ තිබුච්චා හිටියේ නැද්ද? රූප ලස්සන අය. අවබෝධ කරගත්තේ නැද්ද? අවබෝධ කළා. කිසි බාධාවක් නැතුව අවබෝධ කළා. දැන් අතිශයින්ම සුරූපීව හිටි කේමා. ඒ අපගේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ප්‍රඥාවෙන් අග්‍ර වූ භික්ෂුණීන් වහන්සේ කේමා බිම්බිසාර මහ රජතුමාගේ අගබිසව මේ චතුරාර්ය සත්‍ය අපූර්වට අවබෝධ කළේ. එතකොට අපිට පේනවා මේ අවබෝධ කරන්නේ කුමකින්ද? ඔව් ප්‍රඥාවමයි පාවිච්චි කරලා තියෙන ආර්ය ශ්‍රාංගික මාර්ගය තුලමයි. දැන් පින්වත්නි අපි මේවා හරියට නිරවුල් කරගත්තේ නැත්තම් හරියට ඒවා වටහා ගත්තේ නැත්තම් අපිට මෝඩ සිතුවිලි එන්න පුළුවන්. ඒ මෝඩ සිතුවිලි වලින් අපිට බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්න තියෙන අවස්ථාව මගහැරෙන්න පුළුවන්. ධර්මයේ තේරුම් ගන්න තියෙන අවස්ථාව මගහැරෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ හිඟන්නන්ගේ ලෝකෙ නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ විමුක්තිය සොයන්නවුන්ගේ ලෝකේ. මහා පින්වන්තයින්ගේ ලෝකේ. මහා නැනවතුන්ගේ ලෝකේ. මෙකල පහළ වෙන්නේ නැහැ. මෙකල ඒ පිරිස නැහැ. ඉවරයි. ඒ පිරිස මේ ධර්මයේ අවබෝධ කළ සංසාරෙන් එතෙර වුණා. මේ පින්මදි අයගේ ලෝකේ දැන් තියෙන්නේ. ඉතින් අපි මේවා අඳුනා ගන්න ඕනේ. නැත්තම් අපිට නිකන් පූ අහංකාරකමක් ඇති වෙයි. කොහොමද? දැන් ඉන්දියාවේ ගියාම අනේ මේ බලන්න මේ දුක මේ වගේ දුකක් පෙන්눔 කරන්නනේ මේ රටේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ කියලා මෝසල කතා කියයි. උන්වහන්සේ පහළ වුණේ මේ ඒ වගේ යන්නේනමන් නැති හිඟන්නන්ට නෙමෙයි ජීවිතය අවබෝධ කරන ඒ වෙනුවෙන් පෙරුම්දම් පුරාගෙන කල්ප ගණන් ආපු අයට. ඉතින් ඒ නිසා ඉතින් හැබැයි හැම කෙනෙකුගේම ජීවිතේ මේ අවස්ථාවල් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අර හිඟන අය දැක්කහම. දැන් මට මතකයි මම මීට අවුරුදු දැන් ඉන්දියාවට යන්න පටන් ගන්න සෑහෙන කල් අවුරුදු 10කට කලින් විතර දැක්ක හිඟන ආච්චි කෙනෙක් තාමත් බුද්ධ ගයාවේ ඉන්නවා. ඒ ආච්චිගේ ශරීරය දැන් දෙකට නැවිලා. ඒ කියන්නේ ආච්චි හිටගත්තාම මේ ඇඟ හිටගෙන බිමට නැමුණාන් පස්සේ පොළවේ ඉඳලා අඩි දෙකක් වගේ උසින් තමයි බෙල්ල තියෙන්නේ. හොඳටම නැවිලා ඉන්නේ මුකුත් වෙන්නේ නැහැ. සීතලටත් මහපාරේ. රස්නේ කාලටත් මහපාරේ.
මොනවා හරි දෙයක් කනාගෙන කාලා ජීවත් වෙන අවුරුදු 10ක් තිස්සේ මම යාචිව දකිනවා. එතකොට අපි කල්පනා කරන්න ඕනේ අපිත් ඔය වගේ සංසාරේ කොයිතරම් ඉඳ ඇද්ද? අපිත් ඔය වගේ නකුටු වෙලා ජීවිතේ කොච්චර ඉන්න ඇද්ද කියලා හිතනවා මිසක් අපි හිතුවොත් අර විදිහට නෑ. බලන්න බුදුරජාන් වහන්සේ මෙහි පහළ වුණේ ඒකනේ මේ දුක පෙන්නුම් කරන්නනේ. හරියට නිකන් අපි මහා සැප තියෙන තැනක ඉඳලා යනවා වගේ. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ වදාළේ කොහොමද අර වගේ නකුටු වෙලා ඉන්න අය දැක්කහම හිතන්න කිව්වේ කොහොමද? අපි සංසාරේ කොයි තරම් ඔය වගේ ඉන්න ඇද්ද කියලා. අර සැපසේ ලස්සන අය දැක්කම හිතන්න කිව්වා අපි මේ විදිහට සංසාරේ කොයිතරම් ඉන්න ඇද්ද කියලා. එතකොට මොකද වෙන්නේ? අර ජීවිත පිළිකුල් කිරීම නැතු යනවා. අර ලස්සන ජීවිතයට ආසා කිරීම නැතු වෙන. ඒකයි ධර්මයට උදව් කරන්නේ. ඉතින් ඒ නිසා ඒ දුප්පත් මිනිස්සු දැක්ක මම නම් හිතුවේ මේගොල්ලෝ සෑහෙන්න පව් කරගෙන සංසාරේ. අඩු ගානේ බුදුරජාණන් වහන්සේට ගරහලවත් ඇති. ඒකයි මේ නිරේ ගිහිල්ලා ඉතුරු ටික විඳින්න ආපහු මෙහෙම ඇවිල්ලා වඳින්න දෙන මිනිස්සුන්ගෙන් කීයක් හරි ඉල්ලගෙන ඇයි කාටවත් කුසල් හිතක්වත් පහල කරලා දෙන්න බෑ. කොටින්ම කියන්නේ පොලිමක ගස්වල බනිස්කඩියක් බෙදන්න බෑනේ. ඒ බෙදෙන එක්කෙනා පෙල්ලනවනේ. තල්ලු කරලා බිම දානවා. බේරෙන්න බෑ දැන්. මම ඉතින් හැමෝටම මගේ දානයක් දෙනවා ඒ පිරිසට. ඒ දෙද්දි දැන් ඒ වගේ දුප්පත් පිරිස අපිට කියන්න බෑ ඒව හම්බෙන්නේ කොහොමද කියලා හිතන්න බෑ. එක එක්කෙනාගේ පින්වල හැටියට. හරි අමාරුයි යුද්ධයක් කළා තමයි අපි දෙන්නේ ඒක. බොහොම අමාරු හිත හදලා. නමුත් පසුගිය දවස්වල නම් සෑහෙන පිනක් කළා. ඔක්කොටම ලොකු දාන පාසල් හදලා වේලි ආහාර අපි ඉන්න අසපුවට එන්න කියලා මං වෙනම මල් ගිනක් තිබ්බා. මල් ගිනක් තියලා මං ඒ අම්මලාට කිව්වා අහිංසක අම්මලා මං කිව්වා මේ බලන්න බුදුරජාණන් වහන්සේ තමයි දානි දෙන්න කියලා අපිට ඉගැන්වුවේ. දැන් බලන්න ඔයාලා සංසාරේ දීපු අය නෙවෙයි. දැන් ඔයාලා විඳවනවා. දැන් හිතාගන්න ඔයාලට අපි මේවා දෙන්නේ බුදුරජාණන් වහන්සේ දීම ගැන අපිට කියලා නිසා. ඒ නිසා ඉස්සෙල්ලා මේ මල අරන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න කියලා මල දෙනවා මං ඉස්සෙල්ලාම. ඊට පස්සේ ඒක අරන් ගිහලා පූජා කරනවා. ඉතින් ස්වාමීන් වහන්සේ නමක් ඉතින් ඉඳලා චුට්ටක් වන්දනවා. මම කිව්වා අපි මේගොල්ලන්ට මෙහෙමවත් කළා බලින් හරි මල පූජා කරවමු. මොකද මේකවත් හිතසුව පිණිස හිත පාදින්නේ නැහැ. දැක්කනේ වෙනස? හිත පාදින්නේ. ඉතින් මේ නිසා අපිට මේ රූපය අවබෝධ කරන්නේ වේදනා සංඥා සංස්කාර අවබෝධ කරන්නේ මහා පින්වන්ත කෙනා. අපි ඒක මතක තියාගන්න ඕනේ. දැන් මේ ශරීරයේ ඇත්ත තත්ත්වය පේන්නේ පිනට. මේ වේදනාව ඇති වී නැති වෙනවා දකින්න නම් එයාට මහා පින්බලයක් තියෙන්න ඕනේ. නැත්තම් ඒ කියා මුලා වෙනවා. මුලා නොවෙන්නේ පින්බලෙන්. දැන් බලන්න අර මහා කස්සප මහ රහතන් වහන්සේ මුලා නොවි හිටියේ කොහොමද? පින්බලෙන් නොවේද? තනිකරම පින්බලේ. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ ඒ ධර්මය අවබෝධ කරගන්න පින් තියන අය බලලානේ. ඉතින් උන්වහන්සේ දේශනා කළා මේ වේදනාව විනාශ වෙවි යන විදීම හොඳට නුවණින් මෙනෙහි කරන්න කියලා. ඒක නිසා තමයි අපි කියන්නේ මේ ධර්මය අවබෝධ කරන්නේ දුක් විඳලා නෙමෙයි. උන්වහන්සේ එක තැනක දේශනා කරනවා මහණෙනි දැන් බලන්න ඔබට හොඳට සැපසේ මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් නේ. උන්වහන්සේ මේ වචනේ පාවිච්චි කළා. සැපසේ අවබෝධ කරන්න පුළුවන් නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල දුක උපදින එක කරුණක් තියනවාද? දුක උපද්දවා දෙන එක කරුණක්වත් නැහැ. ඒ මාර්ගයේ අනුගමනය කරන්න පටන්ගත් වෙලාව ඉඳලා ඔහුට තියෙන සැපසී යන මාර්ගයක්. ඒ සැපසී යන මාර්ගය තුල තමයි ඔහු දුක අවබෝධ කරන්නේ. දුකෙන් නිදහස් වෙන්නේ. දුක් විඳලා නොවේ. ඉතින් ඒ නිසා මේ අපි හරියට ඥානවන්ත වෙන්න ඕනේ. නැත්තම් බුදුරජාණන් වහන්සේට අපි අතින් අයුත්තක් වේවි. උන්වහන්සේ පහළ වෙච්ච කාරණාව පටලෙවි. හරියට අවබෝධ කරගන්න ඊළඟට අපි කිව්වොත් මේ බලන්න මේ දුප්පත් මිනිස්සු දැකලා තමයි මේ දුක පෙන්වන්න බුදුරජාණන් වහන්සේ පහළුනේ කියලා. ඒක බොරුවක් නේ. ඒකට බොරුවට සමාදම් කරුවා වේවි. ඒක ඇත්ත නෙමෙයිනේ. බුදුරජාණන් වහන්සේ මිනිස්සුන්ගේ බුද්ධිය දියුණු කරන්නයි පහළ වෙන්නේ. ඉතින් උන්වහන්සේ කියා දෙනවා මේ ජීවිතය ගැන. ඊළඟට උන්වහන්සේ අපට කියා දෙනවා දැන් අපි ඉගෙන ගත්ත රූප උපාදානස්කන්ධය ගැන ඊළඟට බුදුරජාණන් වහන්සේ තව උපමාවක් දේශනා කරනවා. මොකද්ද? මරීචි කියන්නේ මිරිගුව. මිරිගුව දැකලා තියෙනවද ඔබ?
මිරිඟුව හැබෑවටම පේන්නේ වතුර වගේ. මිරිඟුව පේන්නේම වතුර වගේ. මිරිඟුවට ලං වුණාම එතන මිරිඟුව නෑ. තව ඈත. එතනට ලං වුණාම තව ඈත. එතනට ලං වුණාම තව ඈත. අපි අහලා තියෙනවා මේ පිපාස කාලෙට මුවෝ මේ මිරිඟු දියට රැවටෙනවා. ඒ කියන්නේ පායන කාලෙට ඒ දුර්භික්ෂ කාලෙට මිරිඟුවට මෝ රැවටෙනවා. රැවටිලා අර මිරිඟුව පේනවනේ. මිරිඟුව දිහා බලාගෙන යනවා වතුර කියලා හිතාගෙන ගිහිල්ලා මැරි වැටෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ගිම්හාන කාලේ කියන්නේ ග්‍රීස්ම කාලේ දැඩිම කාල පරිච්ඡේදයේදී මිරිඟුව පේනව නේද කියලා අහනවා. එහෙමයි ස්වාමීනි. මේ මිරිඟුව පේනවා ඥානවන්ත මිනිස්සෙකුට. ඒ ඥානවන්ත මිනිස්සයා මේ මිරිඟුව දිහා බලාගෙන නුවණින් විමසනවා. විමසන්නේ කොහොමද? මේක අපිට පේනවා තියෙන දෙයක් වගේ. වතුර වගේ පේනවා. හරි පුදුමයි වතුර වගේමයි පේන්නේ. දැන් හිටපු ගමන් අපිට පේනවා අපි වාහනේ යනකොට පේනවා මිරිඟුව තියෙන වෙලාවට ඉස්සරහ වාහනේ යනකොට ඒ වාහනේ ඡායාව අර මිරිඟුවේ වැටෙනවා. ඇත්තටම වැහැලා වගේ. ඊට පස්සේ හිත ලං වෙනකොට වෙච්ච දෙයක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ ඥානවන්ත කෙනා මේ මිරිඟුව දෙස බලලා ජීවිතය ගැන මෙනෙහි කරනවා. ඔහුට මේ මිරිඟුව තුළ කිසිම සාරයක් අරටුවක් ප්‍රයෝජනයක් ගන්න දෙයක් ඔහු දකින්නේ නැහැ. ඔහුට පේන්නේ හිස් දෙයක්. හරි ලස්සනට අහනවා කිංගිසියා භික්ඛවේ මරීචිකායේ සාරෝ. මහණෙනි මේ මිරිඟුවේ කවරනම් සාරයක් ඇද්ද? මේ වගේ තමයි මහණෙනි මේ සංඥාව කිව්වේ රූපේ හඳුනා ගන්නවා අපි. ශබ්ද හඳුනා ගන්නවා. ගන්ධ සුවඳ හඳුනා ගන්නවා. රස හඳුනා ගන්නවා. පහස හඳුනා ගන්නවා. ආරමුණු හඳුනා ගන්නවා. අපේ තියෙන ලොකුම ප්‍රශ්නේ මේ හඳුනා ගන්න දේවල් අපේ හිතේ පළපදියම් වෙන්නේ මුලා වෙන ස්වභාවයෙන් යුක්තවයි. එහෙම නේද? මුලා වෙන ස්වභාවයෙන් තමයි මේ හිතේ පළපදියම් වෙන්නේ. පිටේ මේක සීල් එක වැදුනට පස්සේ මකන එක ලේසි නෑ. ඇයි මේ පේන දේ මුල් කරගෙන අපි යම් කිසි සිතිවිලි රටාවක් හැදුවාද ආයේ පේන දේ ඇති වුණාම ආයේ අර සිතිවිලි රටාවමයි හැදෙන්නේ. අපි යම් කිසි පේන දෙයක් බලාගෙන රූප සංඥාව රූපයක් දැකලා අපිට හිතේ බයක් හටගත්තද ආයේ මතක් වෙද්දී බය හට ගන්නවා. යම් කිසි දෙයක් දිහා බලලා හිතේ රාගයක් හටගත්තද ආයේ මතක් වෙද්දී රාගය හට ගන්නවා. යම් කිසි දෙයක් දිහා බලලා ද්වේෂයක් ඇති වුණාද ආයේ මතක් වෙද්දී ද්වේෂය හට ගන්නවා. දැන් බලන මේ සංඥාව කොයිතරම් මේ කෙලෙස් එක්ක බද්ධ වෙලාද? ඉතින් මේක නැති වෙන්න නම් මේ සංඥාවේ ස්වභාවය අපිට වැටහෙන්න ඕනේ. ඉතින් මේ වැටහෙන්න නම් අපිට මේ සම්බන්ධයෙන් ප්‍රඥාව තියෙන්නම ඕනේ. ඉතින් අපි දන්නවා මේක හඳුනා ගන්න ස්පර්ශයෙන් කියලා නේ. මේ ඇහි රූපයයි විඥානය එකතු වුනහම තමයි රූපේ හඳුනගන්නේ. කනයි ශබ්දයයි විඥානය එකතු වුනහම තමයි ශබ්දය හඳුනගන්නේ. නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු වුනහම තමයි ගඳ සුවඳ හඳුනගන්නේ. දිවයි රසයයි විඥානය එකතු වුනහම තමයි රසය හඳුනගන්නේ. කයයි පහසයි විඥානය එකතු වුනහම තමයි පහස හඳුනගන්නේ. මනසයි අරමුණයි විඥානය එකතු වුනහම තමයි හඳුනගන්නේ. අපිට මේ හඳුනා ගන්න දේ තුලින් අපි කෙලෙස් උපද්දවල නිසායි අපිට මේක හඳුනා ගන්න තියෙන අමාරුව තියෙන්නේ. ඇයි දැන් මේ හඳුනා ගන්න දේවල් වලට අපි එක එක විදිහ හිතලානේ. මං කිව්වේ බය හට ගන්න දේ ඔන්න හිතේ පළපදියම් වෙලා තියෙනවා. ඒ වගේ එකක් හඳුනාගත්තු ගමන් මොකද වෙන්නේ? බය හට ගන්නවා. රාගේ ඇති වෙන සංඥා හිතේ පළපදියම් වෙලා තියෙනවා. එතකොට මේ වගේ සංඥාවක් දැක්ක ගමන් මොකද වෙන්නේ? රාගේ හට ගන්නවා. එතකොට අපි ගත්තොත් රාගේ හටගන්න සංඥා හිතේ තියෙනවා. අපිට කවුරු හරි කෙනෙක් කතා කරනවා. කතා කරද්දී අර සංඥාව හිතේ ඇති වුණොත් ආයෙ රාගේ හටගන්නේ නැද්ද? ද්වේෂය හටගන්න සංඥා හිතේ තියෙනවා. එතකොට කවුරු හරි කෙනෙක් අපිට කනට කියලා විස්තරයක් කරනවා. ඒ විස්තරය ආදී ඒ જાති සංඥාවක් හටගත්තු ගමන් ආයෙ ද්වේෂය හට ගන්නවා. මේ විදිහට මේ සංඥාවත් එක්ක අපි පැටලෙනවා. අපි දන්නේ සංඥාවේ ස්වභාවය මිරිගුවක් වගේ කියලා.
එතකොට මේ මිරිඟුව හටගන්නේ පින්වත්නි හිතේ. ඒ සංඥාව අපේ හිතේ නෙන්නේ. එතකොට මේ මිරිඟුව හටගන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යෙන්නේ. ඒ ස්පර්ශයේ ප්‍රත්‍යෙන් හටගන්නේ මිරිඟුව අපිට ඒ ආකාරයෙන්ම දැක්කොත් ඒ ආකාරයෙන්ම දැක්කොත් සංඥාව යථාර්ථය ඊට පස්සේ සංඥාවට ඔහු කලකිරෙන. ඒ සංඥාව ඇලෙන්නේ නැහැ. ඒ සංඥාව ඇලෙන්නේ නැහැ. දැන් බලන්න අර සුභාතෙරණියගේ කතාව බලන්න නේ. ඒ සුභාතෙරණියට මේ ශාරීරික කිසිවක් රාගයක් හටගන්නේ නැහැ. සුභාතෙරණියේ ලස්සන උපමාවක් කියන මේ සල්ලාලයට. සල්ලාලයට කියනවා ආයුෂ්මත මට තේරෙන්නේ නැහැ කියනවා. මොකද්ද ඒ කියන රාගය කියලා. ඒ බලන්නේ හිතෙන් ඒ සංඥාව තුළ රාගය හටගන්නේ. ඊට පස්සේ ලස්සන උපමාවක් කියනවා. මේ ජීවිතේ රූකඩයක් වගේ කියනවා. නූල් වලින් නටවන දර කෑලි ගොඩක් කියන මේ රූකඩේ තියෙන්නේ. මං ඒ නූලුත් කඩලා වීසි කළා. මං ඒ රූකඩේ දර කෑලිත් කඩලා වීසි කළා. ඔබ මට කියන්නේ ඒ දර කෑල්ලකට ආස කරන්නද? බලන්නේ ජීවිතේ කොච්චර දැක්කද කියලා. ඇත්ත කොච්චර දැක්කද? ඉතින් මේ නිසා මේ සංඥාව තුළ විපරීත නොවීම මේ ජීවිතයේ අවබෝධ කරන්න පුදුම විදියට උදව් කරනවා. දැන් බලන්න හිතලා බුදුරජාණන් වහන්සේ මේ අසුභය ගැන පෙන්වනවා. දැන් උන්වහන්සේගේ අර දස සංඥා බලන්න. මොනවද දස සංඥා වලට තියෙන්නේ? අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකී අනවිරත සංඥා, මේ ඔක්කොම සංඥා. දැන් මේ සංඥා කියන්නේ හඳුනා ගැනීම. දැන් අපි හඳුනාගත්ත වෙනින් එකක්. ඒක නෙමේ පටලැවිල්ල තුල අපි මේ හිරවිලා ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ශිරවීමෙන් අත්මිදෙන්න තමයි වදාලේ. අතීතයේ යම් සංඥාවක් තිබ්බාද ඒ සියලු සංඥා මිරිඟුවක් වගේ. ඇත්ත නේද? පුංචි කාලේ අපිට මොනවද තිබුණේ? පුංචි කාලේ පොඩි යාළුවෝ, සෙල්ලම් බඩු, සෙල්ලම් වාහන මෙවනේ අපේ ලෝකෙ තිබුණේ නේ. හුලම් පෙති, බෝල, පිටි, වලං නේ මේවනේ තිබුණේ. ඒ ඔක්කොම මේ බලාගෙන හිටපු අපි දැකපු ඇහැට පෙනිච්ච කනට ඇහුණු ඒ අපි පුංචි කාලේ තිබිච්ච සංඥා ටික දැන් කෝ කිසි දෙයක් නැහැ. ආයේ කාලයක් එනවා. අමුතුම සීන ලෝකික. කෝ ඒක? නදකින් කියනවා මතක් වුණාම. වෙච්ච දෙයක් නැහැ. ආයේ මතක් කරන්න එපා කියනවා. පුංචි කාලේ ඒ යුගේ අපි කන්නාඩියෙන් නිතර බලනවා. දැන් කන්නාඩිය ළඟට යනකොට කේන්ති. අය අර පරණ රූපේ වෙච්ච දෙයක් නැහැ. දැන් බලන්න එතකොට මේ සංඥාව විපරීත වෙලා යන හැටි නේ. බුදුරජාණන් වහන්සේ අතීත සංඥාව එතකොට වෙනස් වෙලා ගියේ නැද්ද? මිරිඟුවක් වගේ නැති වෙලා ගියා. එහෙනම් අනාගත සංඥාවත් මිරිඟුවක් වගේ නැති වෙලා යනවා. මේ වර්තමාන සංඥාවත් මිරිඟුවක් වගේ නැති වෙලා යනවා. ඊළඟට යම් සංඥාවක් තමායයි සලකනවද මේකත් මිරිඟුවක් වගේ නැති වෙලා යනවා. යම් සංඥාවක් අනුන්ගේයයි සලකනවද ඒකත් මිරිඟුවක් වගේ නැති වෙලා යනවා. යම් සංඥාවක් ගොරෝසුද ඒකත් නැති වෙලා යනවා. යම් සංඥාවක් සියුම්ද ඒකත් නැති වෙලා යනවා. යම් සංඥාවක් ලාමකයිද දැන් මේ අපිට ඔක්කොම තියෙන ලාමක සංඥා නැති වෙලා යනවා. යම් සංඥාවක් උසස්ද ඒකත් නැති වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාළන් හරියට ඥානය පාවිච්චි කළා නුවණ පාවිච්චි කළා විමසුවොත් ඔහුට මේ සාරයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඔහුට පේන්නේ හිස් දෙයක් කියනවා. අර්ථයක් නැති දෙයක්. දැන් පින්වත්නි මේ කියන කරුණු ග්‍රහණය කර ගැනීමේ වටිනාකම තියෙනවා. ඒ කියන්නේ මේවා හරියට අපි ග්‍රහණය කරගෙන පුරුදු කළොත් තේරුම් ගන්න මහන්සි ගත්තොත් මේ ජීවිතේ අපි ගත්තොත් දශමයකින් අපේ ප්‍රඥාව දියුණු කරගත්තොත් දශමයකින් වැඩි ඕනේ. දශමයකින් ප්‍රඥාව දියුණු කරගත්තොත් ගොඩාක් ප්‍රඥාව දියුණු කරගන්නවා කියලා හිතාන්න යන්න එපා. එතකොට නිකන් සීන ලෝකික ඉදී කියෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක හරියට මොකක් වගේද?
ඒක අර මේ උඩ තට්ටුවට යන්න ඉනිමග හදනවා වගේ. කියෝ කියෝ ඉන්න එක නමන වගේද? එයා ඉනිමගක් හදනවා. අහනවා මොකටද මේ ඉනිමග හදන්නේ? උඩුමහලට නගින්න කියනවා. කොහෙද ගේ තියෙන්නේ? දන්නේ නැහැ. කවද්ද හදන්නේ හිතන්නේ? ඒ දන්නේත් නැහැ. ගෙයි ජනේල කීයක් තියෙනවද? දන්නේ නැහැ. නමුත් ඉනිමග හදා ඉන්නවා. මේ වගේ. එහෙම නැතුව දශමකින් අපිට ප්‍රඥාව දියුණු කරගත්තොත්, දශමකින් හරි දියුණු කරගත්තොත් ඒක ප්‍රඥාවට නේද ආйти. ඒක ප්‍රඥාවට ආйти. දශමේ හරි අපි මේ දියුණු කරගන්න ඕනේ මේ ජීවිතය දැකීමේ හැකියාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණනි මේ සංඥාවේ කිසිම සාරයක් නැහැ කියනවා. ඊළඟට උන්වහන්සේ හරි ලස්සන උපමාවක් දේශනා කරනවා. මහණෙනි පුරුෂයෙකුට අවශ්‍ය වෙනවා අරටුවක්. මේ පුද්ගලයා කෙටේරියක් පොරවක් අරගෙන වනාන්තරයට යනවා. යන්නේ කොමකටද? ආරටුවක් ගහ කපලා ආරටුව රැහැගෙන එන්න. සහගෙන එන්න. ගිහිල්ලා ඌ වනයේට යනකොට ඌට පේනවා ලොකු මහත කෙහෙල් ගහක්. මොහු මේ ගහ කපනවා. කපලා මේ පතුරු ගලවනවා. ආරටුවක් නැහැ. ඊට පස්සේ මොහු බලනවා මේ ආරටුව අර ගහේ තියෙයිද කියලා වෙන කෙහෙල් ගහක් කපනවා. ආරටුවක් නැහැ. ඊළඟ ගහේ කපනවා. අන්න අසවල් ගහේ නම් ඇති කියලා. ඒත් කෙහෙල් ගහක්. ආරටුවක් නැහැ. මුළු වනාන්තරයම කැපුවත් ආරටුවක් හම්බ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ යන මහණෙනි ඇත්තම මේ කේල් ගහක කවදාවත් අරටුවක් ලැබෙයිද? එතකොට ඥානවන්ත පුද්ගලයෙක් මේ කේල් ගහක අරටුව සොයන මේ විදිය බලාගෙන යද්දී ඔහු තේරුම් ගන්නේ කුමක්ද? ඇත්තම මේ කේල් ගහේ කිසිම අරටුවක් නැහැ. මේ වගේ තමයි කියනවා සංස්කාර. අපි කොච්චර දේවල් කරනවද මේ කරන දේවල් ඔක්කොම නිෂ්ඵල විදිහට දැන් අපිට පේනවා සමහර අම්මලා ඔන්න තරුණ කලුන මහන්සි වෙලා ඉගෙන ගන්නවා. මම ඔන්න බලන්න අපිට හිතන්න තැන මේ කියන්නේ. ඔන්න මහන්සි වෙලා ඔන්න ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න මොකේද? හොඳ රස්සාවක් හොයා ගන්න. ඊට පස්සේ ඔන්න අර සමනල කාලේ එනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඔන්න කොහෙන් හරි යාළු වෙනවා. ඔන්න දැන් ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? මහා ප්‍රාර්ථනා ගොඩක්. ඉතින් ඊට පස්සේ ඔන්න මේගොල්ලෝ බොහෝම ඉතින් නැකත් බලලා පොරොන්දම දැන් 100%ම ගැලපෙනවා කියමු ඔක්කොම. සුබ නැකතින් ඔන්න බෑන්දා. ඊට පස්සේ මේගොල්ලෝ ඔන්න ගෙවල් දොරවල් හැදුවා. ඔන්න දරුවෝ ලැබුණා. ඊට පස්සේ මේගොල්ලන්ගේ ලෝකේ කවුද ඉන්නේ? දරුවෝ. දැන් මේ ළමයිට උගන්වනවා. දැන් ළමයි උසමහත් කරලා භාග පාස් වෙනකොට හරි සතුටුයි. ළමයි උසමහත් වෙනකොට හරි සතුටුයි. ළමයි ශාරීරිකව ශක්ති සම්පන්න වෙනකොට හරි සතුටුයි. ළමයි ලස්සන වෙනකොට හරි සතුටුයි. දැන් මේ ටික ළමයි ලොකු වෙලා හැමදේම තියාගන්න බෑනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ළමයිට රස්සාවල් දෙන්න ඕනේ. අරගෙන හොයලා කොහම හරි ළමයි රස්සාව හොයා ගන්නවා. ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? බන්දලා දෙන්න ඕනේ. ටික දැන් මේ ජෝඩුව වයසට යනවා. ඊළඟට බන්දලා දෙනවා. ඊට පස්සේ ළමයි කියනවා අම්මා මට අරගේ ලියලා දෙන්න. ඊට පස්සේ කියනවා අම්මා බෑ මේ මහත්තයා කියනවා ජීවිත භුක්තිය තියාගෙන ලියන්න එපා කියලා. දැන් ඔන්න බලාපොරොත්තු ගොඩාක් ඇතු ඉන්න එක්කිනා දැන් කරගන්න දෙයක් නැහැ නේ. ඊරෝසේ ඔන්න කෝල් කළා කියන අම්මේ මට අදත් ගැහුවා. ඉක්මනට මේ ගේ ලියලා දීපන් කියලා කියනවා. අම්මේ මේ පවුල කැඩි. දැන් දෙමාපියන්ට මොකද මට මෙහෙට එනවා එහෙම පැමිණිලි. ඒ දෙමාපියන්ට මොකද වෙන්නේ? ජීවිත බුද්ධිය නැතුව ලියනවා. දැන් දන්නේ ගෙදර ඉන්නවා. ටික දවසකට පිටස්තර කට්ටියක් එනවා ගිහී බලන්න. ඒවලකින් අපිට මේ ගේ විකුණලා තියෙන්නේ. අම්මා තාත්තා දෙන්න අර මහා පාරට යනවා. ඒ අම්මා තාත්තා දෙන්න යනවා කුලියට ගයක් හොයාගෙන. ඒ අම්මා තාත්තා සමහර දෙමාපියන්ට තියෙනවා යන්තම් පෙන්ෂන් එක. ඒගොල්ලෝගේ කාට කියන ලැජ්ජයි. කුලියට ගයක් හොයාගෙන යනවා. ගිහිල්ලා අර ගෙදර ඉන්නවා. දැන් අර දූ බලන්නෙත් නෑ අම්මා දිහා. පුතා බලන්නෙත් නෑ අම්මා දිහා. අර ඒගොල්ලොන්ගේ මවපු ලෝකේ අර කෙහිල් ගහේ අරටු හෙව්වා වගේ. අන්තිමට අරටුවක් නෑ. ඊළඟට පේනවා ලස්සනට සලකන වෙන ගෙවල් වල වෙන ළමයි. අනේ අපිට ලැබෙන ආති මේ වගේ දරුවෝ ලැබෙන්න ඕනේ.
ආයි වෙන ආරටුවක් හොයන වෙන ගහකින්. අපිට ඊළඟ ආත්මෙ නම් මෙහෙම කරදර වෙන්න එපා. එතකොට බලන්න මේ වගේ තමයි යන්නේ. ඊට පස්සේ ඕන්න දැන් ඒ කාලේ දැන් ඊට පස්සේ ඒක සිහි කරනකොටත් ඒ අම්මට ජීවිතේ වදයක් නැද්ද? ඒක සිහි කරගන්න ඒ ළමයින්ට සලකපු හැටි සිහි කරනකොටත් වදයක්. එතකොට පොරොන්දම් බලලා මගුල් තුලා වලට කතා කළා නැකත් බලලා කරපු දේවල් සිහි කරද්දිත් වදයක්. ඇයි එකක්වත් අන්තිමට බලද්දී ජීවිතේට හයියක් වෙලා නැහැ. ඉතින් මේම මේ ඇතම් ජීවිතවලට ඒ විදිහට වෙනවා. සමහර ජීවිතවලට වෙන්නේ මේ ඔක්කොම කළා ළමයිනු සලකනවා. අන්තිමේදී ජීවිතයේ මොකවත් නැහැ. ළමයින්ට බැඳිලා මැරිලා යනවා. අනේ ඊළඟ ජීවිතෙත් මට නුඹලා ලැබේවා. එතකොට මේ වගේ අරටුව අත්හරිනකොට අරටුව නැති ගහ අත්හරිනකොට අනිත් ගහත් ඒ වගේ නේද කියලා හිතෙන්නේ. හිතෙන්නේ මේ ගහේ නැති අරටුව ආර ගහේ ඇති. බුදුරජාන් වහන්සේ වදාළ මේ විදිහට කිව්වා මේ රැස් කිරිල්ල තියෙන්නේ සසරේ. දැන් බලන්න මේකෙන් බේරෙන්න නම් කොයි තරම් ඥානයක් තියෙන්න ඕනේද? ඒ ඥානෙ නැතුව ඔහුට මේකෙන් නිදහස් වෙන්න බෑනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ වගේ කෝ සංස්කාර. දැන් නොයේක් සංස්කාර මේ විදියයි කිව්වා. දැන් ඒක තමයි අපි මේ ඔබ දන්නවා අපි මේ ගමන යද්දී ඔන්න මනුස්ස ලෝකෙට දැන් ආවා. අපිට දැන් පුණ්‍ය සංස්කාර රැස් කරන්න උවමනයි. මොකටද? සතර අපායන් අපි බේරෙන්න ඕනේ. ඊළඟට සුගතියක යන්න ඕනේ. ආයේ ධර්ම මාර්ගේ කඩාකප්පල් නෙවෙයි තියෙන්න ඕනේ. මෙන්න මේ ඉලක්ක තියෙන්නේ අපිට. ඒ ඉලක්ක මොකක් වගේද? ඒක මේ ගඟෙන් ඈතර වෙන පවුර වගේ වෙන්න ඕනේ. ඒ ඔක්කොම අපි කරන්නේ කොමකටද? ගඟෙන් ඈතර වීමටයි. ඒ අදහස නැත්තම් ඔහුට පවුරට ගොඩ වෙන්න හම්බ වෙන්නේ නැහැ. මෙතරම ඉඳගෙන හිතෙන් පවුර බැඳගෙන ඉඳී. ඉතින් මේ නිසා මේ අතීත වූ යම් සංස්කාරයක් ඇද්ද? අනාගත යම් සංස්කාරයක් ඇද්ද? වර්තමාන යම් සංස්කාරයක් ඇද්ද? තමායයි සලකන යම් සංස්කාරයක් ඇද්ද? අනුන්ගේයයි සලකන යම් සංස්කාරයක් ඇද්ද? ගොරෝසු සංස්කාරයක් ඇද්ද? සියුම් සංස්කාරයක් ඇද්ද? හීන සංස්කාරයක් ඇද්ද? ප්‍රනීත සංස්කාරයක් ඇද්ද? සියලු දේම හරයක් නැහැ කියලා නුවණින් අවබෝධ කරගන්න කියලා බුදුරජාන් වහන්සේ වදාලා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි මායාකාරයෙක් ඉන්නවා. මායාකාරයෙක් කිව්වේ මැජික් කාරයෙක් ඉන්නවා. මහණෙනි මේ මැජික් කාරයා නගරේ මැද්දට එනවා. නගරේ මැද්දට ඇවිල්ලා පිරිස රැස් කරනවා. මොකටද මේ රැස් කරන්නේ? මැජික් සම්දර්ශනයේට. පිරිස රැස් කරනකොට මිනිස්සු යනවා මේක බලන්න. එතකොට මේ මායාකාරයා පෙන්නන මැජික් එකට අර බලාගෙන සිටින අයට මොකද වෙන්නේ? ඔවුන් විස්මයටපත් වෙවි. තව මැජික් බලන්න ආසා කරනවා. ඔවුන්ට මේ මැජික් බැලිල්ලේ ඉවරයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මැජික් කාර්යයෙන් අහනවා ඊළඟ සංදර්ශනේ කොහෙද ඔයා පවත්වන්නේ? අසවල් හන්දිය කියනවා. එතකොට මොකද කරන්නේ? ඒ හන්දියටත් යනවා. යාළුවෝත් එක්කන් යනවා. මොකේද මේ යන්නේ? මැජික් බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේකට එනවා බුද්ධිමත් මිනිසෙක්. බුද්ධිමත් මිනිසෙක් බලලා කල්පනා කරනවා මේ මැජික් දිහා බලාගෙන මේ එකක්වත් ඇත්ත නෙවෙයි. මේ එකක්වත් ඇත්ත නෙවෙයි. මේ නැත්තක් නේද? ඇත්තක් වගේ පෙන්වන්නේ. මේ ඇත්ත වගේ පෙන්වන්නේ ඇත්තරම නැති දෙයක් නේද? කියලා ඔහුට ටික ටික බලද්දී මැජික් එකේ හරයක් පේන්නේ. සාරයක් පේන්නේ. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මායාවේ යති සාරේ කොමක්ද? මායාවේ කිසි සාරයක් නැහැ. මේ වගේ තමයි කියන විඥානේ. දැන් බලන්න මේ විඥානේ අපේ ඇහි හට ගන්නවානේ. අපි කනේ හට ගන්නවා. නාසයේ හට ගන්නවා. දිවේ හට ගන්නවා. කයේ හට ගන්නවා. ශරීරයේ හට ගන්නවා. මනසේ හට ගන්නවා. හට ගනිද්දී අපි හිතන්නේ කොහොමද? මම දකිමි. මට පෙනේ. මම ආසමි. මට සිතේ. මෙවනේ අපිට හිතෙන්නේ. එතකොට මේ මම කියන හැඟීමෙන් බැහැර වෙන්න බැරිකම තමයි අපිට තියෙන විශාලම
අභියෝගේ. බැහැර වෙන්න බැරිකම. හැබැයි මම කියන හැඟීමෙන් බැහැර වෙලා බලන්න පුළුවන් වුණොත් අපිට මේ ධර්මයේ පේන්න පටන් ගන්නවා. මේ ධර්මයේ වැටෙන්න පටන් ගන්නවා. දැන් වෙලා තියෙන්නේ මම කියලා දැන් මට සමහර අය හම්බ වෙලා තියෙනවා. එයා හිතන මම කියන එක නෑ කියලා හිතලා දැඩි මමත් එකට එනවා. සමහර කියන මට තේරිලා මගේ ළඟට ඇවිල්ලා කියනවා අමුතු ඒවා. මට කියනවා මට තේරිලා තියෙන්නේ මේකේ මම කියලා එකක් නෑ කියලා. හැබැයි මගේ අවබෝධය තමයි හරි. එතකොට එයා හිතාගෙන ඉන්නවා එයාට මම කියලා එකක් දැන් වැටහෙන්නේ නෑ. ඒ නිසා මම හරි. එතකොට බලන්න මේ මම කියන එකේ නිදහස් වෙන්න ගියාම හිතියටත් වඩා මමත්වයකට ඔහු වැටිලා. ඒ වගේ අපිට හම්බ වෙනවා. සමහර අය එනවා ඇවිල්ලා ස්වාමීන් වහන්සේලාට වදින්නේ. ඇවිල්ලා කියන ඇයි කියලා මම මමත්වේ නෑ කියනවා. ඉතින් ඇයි කියලා මේ සංඝයාට සලකන්නේ නැත්තේ? නෑ මම ශ්‍රේෂ්ඨයි කියනවා. දැන් බලන්න මේ මම කියන අදහසටම මම නැහැ කී පැටලී යන හැටි. එතකොට කොච්චර දුෂ්කරද මේ ධර්මයේ තේරුම් ගැනීම. මේකට හේතුව තමයි මම කිව්වේ අර මමත්වයේ නිදහස් වෙලා හේතුඵල දහම. හරියටම තේරුම් ගත්තොත් ඔහු තුළ ඇති වෙන්න ඕනේ කුමක්ද? නිහතමානීකමනේ. මේ නිහතමානීකම ඇති වෙන්නේ නැතුව ඔහු තුළ මාන්නයක් හට ගන්නවා නම් ඒක ඔහු තුළ හටගත්තු අතිරේක අරුබුදයක්. ඒ කලින් තිබිච්ච නැති එකක් නේ. කලින් නිහතමානී හිටපු එක්කෙනා අවබෝධ වුණා කියලා මාන්නයක් හටගත්තා නම් දැන් ප්‍රශ්න දෙකක් නේ. ඉතින් ඒ නිසා මේ මමත්වයෙන් නිදහස් වීම කියන එක ඊ타ත්ම බුද්ධිමත්ව හඳුනා තෝරා බේරාගත යුතු එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි මේ මායාව වගේ විඥානේ. දැන් බලන්න විඥානේ හටගන්නේ ඇහි. ඊළඟට විඥානේ හටගන්නේ කනේ. ඊළඟට විඥානේ හටගන්නේ නාසයේ. ඊළඟට විඥානේ හටගන්නේ දිවේ. ඊළඟට විඥානේ හටගන්නේ කයේ. ඊළඟට විඥානේ හටගන්නේ මනසේ. මේ කුහි හටගත් විඥානේ මායාවක්. ඒ මායාව කියන එකේ තේරුම මොකද්ද? ඇත්ත ස්වභාවය පේන්නේ හැමතිස්සෙම පේන්නේ පේන්නේ ඇත්තක් නෙවෙයි. ඇත්ත වගේ එකක්. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි අතීතයේ විඥානයත් මේ මායාකාරී. අනාගත විඥානයත් මායාකාරී. වර්තමානයේ හටගන්න විඥානයත් මායාකාරී නැද්ද? මේ හිතේ මැවෙන මැවිලි නේ. හිතේ මැවෙන දේවල් තනි මිනිස්සෙකුගේ හිතේ මැවෙන දේවල් ලියන්න ගත්තොත් මේ මහ පොළොවම මහ පාර කළත් මදි. ලීලා ඉවර කරන්න. තනි මිනිස්සුගේ හිතේ ඇති වෙන පැතුම් කන්දරාව. තනි මිනිස්සුගේ හිතේ කියන්න තියෙන දේවල්. මේ අහසේ බලාකුළු පටලයක් දික්කොලොත් ඒකත් මදි. එච්චර මේ සිටිවිලි නිකන් මේ උල්පතකින් එනවා වගේනේ. උල්පතකින් නොනැවති වතුර ගලන්නේ. මේ විදිහට මේ සිටිවිලි එකක් නැති වෙනකොට එකක් එනවා, එකක් නැති වෙනකොට එකක් එනවා, එකක් නැති වෙනකොට එකක් එනවා, එකක් නැති වෙනකොට එකක් එනවා. මේක ඉවරයක් නැහැ. එතකොට හැබැයි මේ සිහිය හොඳට පවත්වුවොත්, නෝන හොඳට පැවැත්වුවොත්, බුදුරජාණන් වහන්සේ වදාළ භාවනාවකට සිත යොමු කළොත් ආන්ගේ රටාව වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ රටාව වෙනස් වෙලා ටිකෙන් ටික අර උල්පතකින් වතුර වැහෙන්නා වගේ තියෙන මහා සිටිවිලි ගොන්න අඩු වෙනවා. අඩු වෙලා ටික ටික මේ සිටිවිලි සංසිඳෙනවා. නමුත් විඥානීය මායාව නැති වෙන්නේ නැහැ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේන් නිදහස් වුණොත් ආයි සම්පූර්ණ ජීවිතේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් ආධ්‍යාත්ම වේවා බාහිර වේවා ගොරෝසු වේවා සියුම් වේවා හීන වේවා ප්‍රනීත වේවා දුර වේවා ළඟ වේවා යම් විඥානයක් ඇද්ද ඒ විඥානය විමසා බලන්න කියනවා. බලද්දි පේන්නේ හිස් දෙයක් වගේ කියනවා. අරටුවක් නැති දෙයක් වගේ කිසිම සාරයක් නැහැ කියනවා. මේ තමයි දුක. දැන් මෙතෙක් කතා කළේ කොහොමද? දුක. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන යම් තැනක ඇද්ද? කෙලෙස් සහිතව. එතන තියෙන්නේ කොහොමද? දුක. එතකොට මේ දුක අවබෝධ කරගන්න නේද බුදුරජාණන් වහන්සේ මේ පුංචි උපමා වලින් අපිට මේ උන්වහන්සේ පැහැදිලි කරන්නේ.
ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඔය විදියට දැක්කොත් රූප වේදනා සංඥා සංකාර විඥාන ඔය විදිහට දැක්කොත් ආර්ය ශ්‍රාවකයා මේ රූපය ගැන තියනවාද යම් කිසි බැඳීමක් ඒක නැති වෙලා මේ රූපය කෙරෙහි ඇති වෙනවා කලකිරීම රූපය කෙරෙහි කුමක්ද ඇති වෙන්නේ කලකිරීම ඔය විදිහට දැක්කොත් විඳීම ගැන ඇති වෙනවා කලකිරීම ඔය විදිහට දැක්කොත් සංඥාව ගැන ඇති වෙනවා කලකිරීම ඔය විදිහට දැක්කොත් සංස්කාර ගැන ඇති වෙනවා කලකිරීම ඔය විදිහට දැක්කොත් විඥාන ගැන ඇති වෙනවා කලකිරීම ඇති වෙච්ච ගමන් මහණෙනි විරාගය හට ගන්නවා විරාගය කිව්වේ ඇලෙන්නේ නැතු යනවා නොඇලීගේ ගමන් නිදහස් වෙනවා හරි පුදුමයි මේ සොයා ගැනීම මේ ලෝකේ දෙවියන් බඹුන් මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත කිසි කෙනෙකුට මේ ජීවිතේ නිදහස් වෙන ක්‍රමේ හොයාගන්න පුළුවන් උනේ නෑ බුදුරජාණන් වහන්සේ තමයි ඒක සොයාගත්තේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා ඔහුට මේ දුකෙන් නිදහස් වුණා කියලා අවබෝධය ඇති වෙනවා ඊට පස්සේ ඔහු දන්නවා දැන් මං ඉපදෙන්නේ නෑ මගේ නිවන් මාර්ගය සම්පූර්ණයි මම මේ ජීවිතේ කළ යුතු දේ කළා ආයෙ මට මේ වෙනුවෙන් කරන්න කිසිවක් නෑ බලන්න බුදුරජාණන් වහන්සේ කොයිතරම් ලස්සනට දේශනා කරාද කියලා ඒක යෝ ඉමං කායං ගාරයිහං භූරි පඤ්ඤේන දේසිතං මේ ගැරහි යුතු කය ගැන භූරි පඤ්ඤ කිවි මහා ප්‍රඥා ඇති භාග්‍යවතුන් වහන්සේ වදාරන ලද්දේද පහානං තින්නං ධම්මානං රූපං පස්සීත චඩ්ඩිතං කරුණු තුනක් බැහැර වී ගිය බැහැරට දැමූ රූපයේ දෙස බලන්න මොනවද ඒ කරුණු තුන ආයුෂත් උස්නයත් විඥානෙත් ආයු උස්මාත විඥානං යදා කායං ජහන්තිමං යම් දවසක මේ ශරීරයේ බැහැර වැටෙයිද අපවිද්දු තදාසීති කිසිවකට ප්‍රයෝජන ගන්න බැරි ඒ ශරීරයේ තියෙන පරබත්තං අචේතනං චේතනා රහිත ඒ ශරීරයේ සතුන්ට ආහාර පිණිස පවතිනවා ඒතා දිසායන් සන්තානෝ මායායන් බාලලාපිනී මේ බාලයන්ගේ ප්‍රශංසාව ලබන මේ ශරීරය කාගේ ප්‍රශංසාවද ලබන්නේ බාලයන්ගේ ප්‍රශංසා ලබන මේ ශරීරයේ දිහා බලද්දී වදකෝ ඒසු අක්ඛාතු මේ ශරීරයේ වදකෙක් වගේ කියනවා සාරෝ එත්න විජ්ජති මේ ශරීරයේ සාරයක් නොපෙනේ එවං කන්දේ අවික්ඛේය මේ විදිහට පංච පාදානස්කන්ධයන් දෙස බලන්නේ නම් බික්ඛු ආරද්ධ විරියෝ ඔව් පටංගත් වීරිය ඇති භික්ෂුව දිවාවා යදිවා රත්ති සම්පජානෝ පටිසතෝ දිවා රාත්‍රී දෙකේ හොඳ නුවණින් එහා බලනවා නම් පජහේ සබ්බ සංයෝගං මේ බැඳෙන ගැලෙන මුලා වෙන සියල්ල යා අත්හරිනවා කරිය සරණ මත්තනෝ ඔහු තමා පිළිසරණ කර ගන්නවා චරේ යාදිත්ත සීසෝව පත්තයන් අච්චුතම් පදං හිස ගිනිගත්තේ කෙගිනි නිවන ලෙස අච්චුතම් පදං චුත කියන්නේ චුත වෙන අච්චුතම් කියන්නේ චුත නොවන දේ කොහොමද අමාමා නිවන පතාගෙන ඔහු ඉන්නවා ඒ නිසා මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ ශාසනයේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්න අපටත් වාසනාව ලැබේවා සාදු සාදු දම් සිහනද දවසේ